අයිබෝවන් සුබ දවසක්. මම හිතන්නේ අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන දවස. මම විශ්වාස කරනවා මෙතන බැංකුවල වැඩ කරන්නේ නැති අයත් ගොඩක් ඉන්නවා කියලා. ඔය යන අතර මට පොඩ්ඩක් නිකන් කවුන්ට් එකක් ගන්න ඕන හින්දා මේ just past A level වලින් යන්තම් ඉවර වෙච්ච කට්ටිය දැනට බැංකුවල වැඩ කරන්නේ නැති අය ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ඔයගොල්ලෝ පොඩි මේ මෙසේජ් එකක් දාන්න. ඒතර මට නිකන් කවුන්ට් එකක් ගන්න පුළුවන්. හේතුව දැන් මම කතා කරන්න යන සබ්ජෙක්ට් එක ප්‍රැක්ටිකල් බැංකින් එක්කලා සම්බන්ධ වෙන එකක්. right? ප්‍රැක්ටිකල් බැංකින් එක්ක සම්බන්ධ වෙන හින්දා ගොඩක් වෙලාවට මම විශ්වාස කරනවා ඕකේ හරි. මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. දැන්ට මට 10ක් විතර ආවා. බැංකුව ගැන අවබෝධයක් තියෙන්න ඕන. බැංකුවේ එදිනෙදා වැඩ කටයුතු ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේක ටිකක් ෆලෝ කරන්න. ඒ නිසා මම ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා මේ කතා කරන්න උත්සාහ කරනවා. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපි මැසේජ් එකක් විතර දාමු. මොකද නැත්තම් ඔක්කොම ටික මේ මයික් එක ඔන් කරගත්තොත් එහෙම ඩිස්ටර්බ් වෙයි නේ. අපි ඉදිරිය කරමු. right? ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් විදිහට එවන්න chat එකක් විදිහට. ඒකට අපි මම බලලා ඉල්ලා ඊළඟට ඒක කතා කරනවා. ඕකේ. දැන් හරි මට තේරෙනවා සෑහෙන කණ්ඩායමක් ඉන්නවා. yes ඔය එනවා තවත්. දැන් අපි මේ ඉස්සෙල්ලම අඳුර ගන්න ඕනේ. දැන් මේ සිලබස් එක ගත්තොත් සිලබස් එකේ කොටස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. එකක් IABF අනික DABF. ඒතර IABF වලින් පස්සේ තමයි DABF වලට ඔයගලන්ට යන්න පුළුවන් වෙන්නේ. IABF වල සබ්ජෙක්ට්ස් 4ක් තියෙනවා කම්පල්සරි, දෙකක් ඔප්ෂනල්. මම හිතන්නේ ගොඩක් දෙනා ක්ලයන්ට් මැනේජ්මන්ට් තෝරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. හේතුව අපිට බැංකුවකට යන්න ඉන්නවා නම් හෝ බැංකුවක වැඩ කරනවා නම් මේ කතා කරන දේවල් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද මේ ටික ප්‍රැක්ටිකල් දේවල්. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මම දැන් හෑන්ඩ් අවුට් එකක් එවලා තියෙනවා ඔයගලන්ට. මම හිතන්නේ ඔක්කොටම ලැබිලා ඇති. ඒ හෑන්ඩ් අවුට් එකේ අපිට තියෙනවා මූලිකවම මම කතා කරන්න යන්නේ මේ මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණය කියන එක තමයි මාතෘකාව. ඒකේ මුල්ලේ ගනුදෙනුකරු කවුද? එයාව කොහොමද බැංකුවට වැදගත් වෙන්නේ? එයා මොන වගේ රෝල් එකක්ද මේ ආර්ථිකය තුල ඉෂ්ට කරන්න කියන එක. අනිත් එක මතක තියාගන්න මුල්ලේ ගනුදෙනුකරු කියලා අපි ගොඩාක්ම මේක තුල අවධානය යොමු කරන්නේ තැන්පත් කරුවන් සහ ආයෝජකයන් තමයි. ආයෝජකයෝ කියන්නේ ඔය විදේශ විනිමය අරගෙන යන ආයෝජකයෝ නෙමෙයි. මුල්ලේ නිමැවුම් වල ආයෝජනය කරන අය ඉන්නවා. භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්, භාණ්ඩාගාර බැඳුම් කර වෙන්න පුළුවන්, කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්, ඩෙරිවටිව්ස් කියලා තියෙනවා, ව්‍යුත්පන්න කියලා නිමැවුම් වර්ගයක් ඒවයි වෙන්න පුළුවන්. අපි ඔය ඉස්සරහට කතා කරනවා. හොඳයි. එහෙනම් ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඒතර ඒගොල්ලෝ තමයි මට අවශ්‍ය මේ බැංකුවල වැඩ කරන අය නෙමෙයි, ඒ ලෙවල් කරන අය විතරයි. මොකද බැංකුවල වැඩ කරන අයට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා කියන පූර්ව නිගමනයේ මම ඉන්නවා. එහෙනම් ඒ ලෙවල් කරන අය විතරක් පොඩ්ඩක් එවන්න. මට නිකන් කවුන්ට් එක බලා ගන්න. දැන්ට 25ක් 30ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඕකේ. මුල්ලේ ගනුදෙනුකරු බලන්න ඉස්සෙල්ලා අපි බලමු ව්‍යාපාරයක් අපි කොහොමද ඩිෆයින් කරගන්නේ කියලා. right? ව්‍යාපාරයක් අපි කොහොමද ඩිෆයින් කරගන්නේ කියලා. දැන් ව්‍යාපාරයක් ගත්තාම ඒ ව්‍යාපාරයේ එක පාර්ශවයක් තමයි ස්ටේක් හෝල්ඩර් කෙනෙක් තමයි. ඔයගොල්ලෝ මම හිතන්නේ ගොඩක් අය ඒ ලෙවල් වලට කොමර්ස් කරලා ඇති. නැතුව බැංකුවලත් ඉන්න අය දන්නවා. ඕනෑම ව්‍යාපාරයක ඉන්නවා ස්ටේක් හෝල්ඩර්ස්ලා. පරදු තබන්නන් කියලා සමහරවල් භාවිතා කරනවා. මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා හැම එක්කෙනාටම යම් ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන ව්‍යාපාරය සමාජය තුල පවතිනකොට. අනිත් එක මතක තියාගන්න දැන් අපි සමාජයක් විදිහට ජීවත් වෙනකොට මේ සමාජයේ විවිධ ආර්ථික කටයුතු සිද්ධ වෙනවා.
විවිධ කටයුතු සිද්ධ වෙනවා. ඒ අතරින් අපි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් තමයි මේ පාඨමාලාව තුළ අවධානය යොමු කරන්නේ. ඒතර විවිධ ආර්ථික කටයුතු සිද්ධ වෙනවා. ආර්ථික කටයුතු වල මූලිකයක් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයනේ. ඒක බෙදා හැරීම මේ වගේ දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ඒතර මේ මුල්ලේ ගනුදෙනුකරු එක ගනුදෙනුකරුවන් වර්ගයක් තමයි මේ ආර්ථිකය තුළ විශාල නැත්නම් වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා. අපි ඕනම ව්‍යාපාරයක් ගන්නකො. ඒතර ඒ ව්‍යාපාරයේ ගනුදෙනුකරු කියන එක්කෙනා එක ස්ටේක් හෝල්ඩර් කෙනෙක් එක පාර්ශවකරුවෙක්. ඒ වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ සියලු ආයතන ලාභ උපයන හෝ ලාභ මත නැති ආයතනවල ක්‍රියාකාරකම ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ඒගොල්ලන්ගේ සස්ටේනබිලිටි එක ස්ථාවර පැවැත්ම මේ සියල්ල රඳා පවතින්නේ ගනුදෙනුකරුවන්ගේ හැසිරීම මත. අපේ ආයතනයට ගනුදෙනුකරුවන් ඉන්නවනම් එනවනම් අපේ ආයතනයට පවතින්න පුළුවන්. එහෙම නැතුව සේවකයන් මත හෝ ගොඩනැගිලි මත හෝ තාක්ෂණය මත හෝ අයිතිකරුවන් මත හෝ නෙමෙයි. අනිවාර්යෙන්ම ආර්ථික කටයුත්තක් තුළ ආර්ථික ක්‍රියාකාරකමක් තුළ ව්‍යාපාරික ආයතනයක් පවතිනවා නම් ගනුදෙනුකරුවන් අනිවාර්යෙන්ම ඉන්න ඕන පාර්ශවයක්. දැන් සමාජයේ අපිට ඇයි අපිට එහෙම ගනුදෙනුකරුවන් ඉන්න වෙන්නේ? දැන් උදාහරණයකින් කියන්න සමාජයේ අපිට එමෙතන අපිට අවශ්‍යතා ගොඩක් තියෙනවානේ. අපි ජීවත් වෙනකොට අපිට අවශ්‍යතා තියෙනවා. එතන අපි මාකටිං වල ඉගෙනගෙන ඇති ඒ අවශ්‍යතා ගොන්න. උදාහරණයක් විදිහට ආහාර අවශ්‍යතාවය ජීවත් වෙන්න. ඊළඟට ප්‍රවාහන අවශ්‍යතාවය. මූලික අවශ්‍යතා කියලා වර්ගයක් කීපයක් තියෙනවානේ. දැන් ඔයගොල්ලෝ දන්නවද මූලික අවශ්‍යතා මිනිහෙක්ට එහෙම නැත්නම් පුද්ගලයෙක්ට සමාජය තුළ පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා ප්‍රධාන හතරක් හඳුනගෙන තියෙනවා. ආහාර, ඇඳුම්, මොකද මිනිහා ශිෂ්ටාචාර මිනිහෙක් නිසා ඇඳුම් අවශ්‍ය වෙනවා. නිවාස සහ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඉන්න බෙහෙත් වර්ග. ඒතර ඕක තමයි මූලික අවශ්‍යතා. මේ හතර සම්පූර්ණ කරන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා පිළි අරගෙන තියෙන බේසික් නීඩ්ස් හතරක්. ඒතර ඒක සම්පූර්ණ කරන්න තමයි ගොඩක් රටවල් වල රජයන් උත්සාහ කරන්නේ. දැන් සරණ විවිධ යුද්ධ කටයුතු යම නිසා හෝ සරණාගතයන් වුණාම විවිධ පාර්ශවයන් ඔය මූලික අවශ්‍යතා හතර සම්පූර්ණ කරලා දෙන්න තමයි අඩුම ගානේ උත්සාහ කරන්නේ ඒ පුද්ගලයන්ට සමාජයේ පුද්ගලෙක් විදිහට ජීවත් වෙන්න. හරි. anyway. ඒතර ගනුදෙනුකරුවන් ඉන්න ඕන ව්‍යාපාර ආයතන පතන මේ අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. අපේ තියෙන අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඒකට සරිලන විදිහේ නිමැවුම් රැසක් නිමැවුම් පෙළක් භාණ්ඩ හා සේවා විදියට උවමනාවන් සම්පූර්ණ කරන භාණ්ඩ හා සේවා විදියට ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ට පිරිසිදු කිරීමේ වීමේ අවශ්‍යතාවයක් නැත්නම් ඔය සබන් සෝදන කුඩු මේ මාදන කම්පැනි වලට තියෙන්න බෑ නේ. මිනිස්සුන්ට ඇඳුම් වල අවශ්‍යතාවයක් නැත්නම් ඔය ඇඟලුම් නිෂ්පාදන කාටවත් පවතින්න බෑ. නිසා මේ පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න තමයි පරිසරයේ පුද්ගලයෝ කියන්නේ පරිසරයේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න තමයි මේ ව්‍යාපාර ආයතන තියෙන්නේ. එමනම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරු කියන එක නා ප්‍රධාන සාධකයක් වෙනවා. ඒතර එයා ගනුදෙනුකරුවෙක් වෙන්නේ යම් තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් යම් නිෂ්පාදන වෙළඳ ආයතනයකින් ලබා ගන්නකොට තමයි එයා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ගනුදෙනුකරුවෙක් වෙන්නේ. එබැවින් සියලු ආයතන තම ගනුදෙනුකරු ආයතන තුළ ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමට උත්සුක වෙනවා. අනිවාර්යයෙන්ම කස්ටමර් දැන් ගොඩක් වචන තියෙන කස්ටමර් කින්නේ ඔය වගේ ඒවාට ඒතර මාකටිං වල මේක ફોකස් කරනවා. අපි මාකටිං කියලා කතා කරනකොට බලමු මේ ටික තවත් දුරටත්. කොහොම වුණත් ව්‍යාපාරයක් තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පරිසරයෙන් සම්පත් ගන්නවා. පරිසරයෙන් සම්පත් අරගෙන ඒ සම්පත් යම් කිසි ක්‍රියාවලියක් කරා ප්‍රොසෙස් එකකට භාජනය කරලා ඊළඟට නිමැවුම් විදියට භාණ්ඩ හා සේවා විදියට පරිසරයටම මුදා හරිනවා.
එතකොට ඒ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන වූ සේවා ක්‍රියාවලිය නේ. එතකොට ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ වූ සේවාවන් ගනුදෙනුකරුට වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. එතකොට එයා ඒවා මිලදී ගත්තොත් එයා ගනුදෙනුකරුවෙක් වෙනවා. ඒක සරල නිර්වචනය කරොත් අපිට ව්‍යාපාරයක් මොනවද ව්‍යාපාරය කරන්නේ? What are they doing? Right? කොහොමද කරන්නේ? මොකද්ද මේ ව්‍යාපාරය ඇතුලේ හරි මේ එළියෙන් ගන්න සම්පත්තුව මේ ඒක නෙමෙයි. කොහොමද ඒගොල්ලෝ කරන්නේ? මොකක්ද ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නොලොජි එක? මොනවද ඒගොල්ලන්ගේ තියෙන processes? ඊට පස්සේ ඒවාට සම්බන්ධ වෙන පුද්ගලයන්. ඒතර මේ how කියන ඇතුලේ තියෙන්නේ සම්පත් ටික. ඒතර ඒක භෞතික සම්පත් වෙන්න පුළුවන්. පුද්ගල සම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානව සම්පත් වෙන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ මොනවටද මේවා කරන්නේ? to whom? කා වෙනුවෙන්ද? ගනුදෙනු කරුවන් වෙනුවෙන්. ඒතර මේක ඇවිල්ලා තුන් පැත්තට ඇදිච්ච බල තුනක්. ඔය ඊතල තුනේ නිරූපණය කරන්නේ තුන් පැත්තට ඇදිච්ච අර ස්ටියරින් වීල් එක තුනක් මේ වගේ තුන් පැත්තට ඇදිලා තියෙනවා. ඒතර මේකෙදී ඕගලන්ට තේරෙන විදිහට වැදගත්ම සාධකය මේ බල තුනෙන් වැදගත්ම බලය මොකද්ද? ඒතර මේකේ බල තුන දැන් ඊතල තුනේ වටේට තියෙනවා රවුමක් කහපාට ඔයගලන්ට පේනවා. ඒතර ඒ කහපාට රවුමෙන් නිරූපණය කරන්නේ ආයතනයේ වත්කම් ප්‍රමාණය මත ආයතනයේ වර්ධනය වෙච්ච ප්‍රමාණය කියලා අපිට සරලව ගන්න පුළුවන්. ආයතනයේ wealth එක ධනය. to whom කියන එක. මොකද හේතුව අපි මොනවද හදන්නේ? අපි මොනවද ලබා දෙන සේවාවන් කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් දැන් මුල්‍ය ආයතන ගන්නකො මුල්‍ය ආයතන වල මූලික දේවල් තමයි තැන්පතු එකතු කිරීම සහ ණය ලබා දීමනේ. ඒව තමයි මුල්‍ය ආයතන වලින් මේ ගනුදෙනු කරවන්න වෙත තමන්ගේ ගනුදෙනු කරවන්න වෙත ලබා දෙන නිමැව් මුල්‍ය නිමැව් මූලිකවම right. එතකොට අපි මොනවාද ගනුදෙනුකරු කොහොමද කැමති වෙන්නේ තමන්ගේ තැන්පතුවට වැඩි පොලියක් ලැබෙන්න. එතකොට ආයතනයේ ශක්තිය වැඩි නම් ආයතනයට පුළුවන් තරඟකාරීත්වය තුළ අනිත් බැංකු දෙන ප්‍රමාණයට වඩා වැඩි පොලියක් දීලා තමන්ට තැන්පතු එකතු කරගන්න පුළුවන්. හරි. ඒතර ඒ ආයතනයේ ශක්තිය මත ඒක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ණය ගනුදෙනුකරුවන් ගත්තොත් මුල්‍ය ආයතනයක ණය ගනුදෙනුකරුවෝ අපේක්ෂා කරන්නේ අඩු පොලියට බැංකුවෙන් ණයක් ගන්නනේ. අඩු පොලියට බැංකුවෙන් ණයක් ගන්න. එතකොට බැංකුවේ අඩු පොලියට ණය දෙනවා කියන්නේ බැංකුවේ ආදායම අඩු වෙනවා. ඒතකොට බැංකුව ශක්තිමත් නම් බැංකුවට හොඳ ලාභ තියෙන ආයතනයක් නම් අනිත් තරඟකාරී බැංකුවලට වඩා ඒගොල්ලන්ට පුළුවන් අනිත් තරඟකරුවන්ට වඩා පොඩි පොලියක් අඩු කරලා ගනුදෙනුකරුවන්ට ණය ලබා දෙන්න. ඒකෙන් ආයතනයේ ශක්තිය යම් ප්‍රමාණයකට පිරිහෙනවා, බිඳ වැටෙනවා. නමුත් ඒක ඒගොල්ලන්ට ආවරණය කරගන්න පුළුවන් වැඩි ගනුදෙනු කරන ප්‍රමාණයක් එකතු කරගෙන. එහෙනම් වට කියන සාධකය මොනවද අපි දෙන්නේ කියන සාධකය ආයතනයේ ශක්තිය මත මූලිකවම රඳා පවතිනවා. ආයතන ශක්තිමත් නම් ගනුදෙනුකරු කැමති වෙන විදිහට ගනුදෙනුකරු අපේක්ෂා කරන විදිහටම භාණ්ඩ හෝ සේවාවන් ලබා දෙන්න පුළුවන්. නිෂ්පාදන භාණ්ඩයක් ගත්තත් ගනුදෙනුකරු කැමති වෙන්නේ ගුණාත්මක භාණ්ඩයක් අඩු මිලකට ලබා ගන්නනේ. එතකොට ගනුදෙනුකරුට එහෙම දෙන්න පුළුවන් වෙන්න එතනට යන කොස්ට් එක ඒවා ආයතනය දරා ගන්න ඕන. ඒතකොට තරඟකාරීත්වය තුල එහෙම භාණ්ඩයක් ඔෆර් කරද්දී ගනුදෙනුකරුවෙක් වැඩිපුර ගන්නවා. වැඩිපුර ගන්නකොට අනිත් තරඟකරුවන්ගේ ප්‍රමාණය එහෙම වෙළඳපොළ කොටස වැඩි වෙනවා. ඒක තුලින් ආයතනය තවදුරටත් ලාභ ලබනවා. ඒක වුණත් ඔයගලන්ට තේරෙනවා ඇති මේ සාධකය ආයතනයේ අභ්‍යන්තර ශක්තිය මත තමයි රඳා පවතින්නේ. අනිත් එක how කියන සාධකය. ඒකත් ආයතනය තමයි තීරණය කරන්නේ මොකද්ද අපි භාවිතා කරන තාක්ෂණය. ආයතනයේ ශක්තිය මත ආයතනයේ මුල් හැකියාව මත ලෝකයේ තියෙන සුපිරිම තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. processes ආයතනය ඇතුළෙන් තීරණය කරන්නේ ගනුදෙනුකරුවෝ පරිසරය නෙමෙයි තීරණය කරන්නේ. අනිත් එක පුද්ගලයන්. ඒතර බලන්න මෙතන පුද්ගලයන් කියන සාධකය. එහෙම නැත්නම් සේවකයන් මෙතනදී ආයතනයක සේවකයන්. මේක අභ්‍යන්තර සම්පතක්. මේක සම්පතක්. එහෙම නැත්නම් ශක්තියක් වෙන්නත් පුළුවන්. මේක දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. ඒතර මොනතරම් හොඳ භාණ්ඩ එහෙම නැත්නම් ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමට ගනුදෙනුකරුවන්ගේ
තෘප්තිය වැඩි වෙන මට්ටමට ගනුදෙනුකරුට වටිනාකමක් ඇති වෙන මට්ටමට භාණ්ඩ සේවාවන් ලබා දුන්නත් මොනතරම් ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරත් හොඳම ප්‍රොසීඩියර්ස් තිබ්බත් මේ පුද්ගල සාධකය වෙච්ච අභ්‍යන්තර සාධකය හරියට තිබුණ නැත්නම් නිවැරදිව කටයුතු මෙහෙයුවේ නැත්නම් මේ ආයතනයට බලපෑමක් ඇති වෙනවානේ. හරි. ඒ කොහොම වුණත් හවු කියන සාධකය. ඒතර ඒ අභ්‍යන්තර සේවකයන් හොඳින් කටයුතු කරනවද නැද්ද කියන එක අභ්‍යන්තර ශක්තිය මත කළමනාකරුවන්ගේ දක්ෂතාවය මත තීරණය වෙන සාධකයක්. ඒතර හවු කියන එකත් අභ්‍යන්තරව කළමනාකරණය කරගන්න පුළුවන් අභ්‍යන්තර ශක්තියක්. ඒක දුර්වලතාවයක් වෙනවා මේ පුද්ගල සාධකය බොහෝ විට. එහෙම නැත්නම් මේ තාක්ෂණය හැකියාව නැති නිසා ඒගොල්ලෝ මේ දුර්වල ඒවා පාවිච්චි කරනවා. මේ දෙකම වායතා කරලා සේවාව සපයන්නේ to whom වෙච්ච ගනුදෙනුකරුවන්ට. ඒතර to whom කියන්නේ customer. එහෙනම් කස්ටමර්ට කැමති වුණොත් තමයි කස්ටමර් මේ භාණ්ඩ මිලදී ගන්නේ. කස්ටමර් භාණ්ඩ මිලදී ගත්තොත් තමයි ආයතනයේ ලාභය වැඩි වෙන්නේ. අන්න එහෙමනම් ආයතනයේ ලාභය වැඩි වෙනවා කියන්නේ මේ ආයතනයේ ඔය ගහලා තියෙන කහපාට රවුම එන්න ලොකු වෙනවා. ඒක තීරණය කරන එකම සාධකය ප්‍රධානතම සාධකය මේ people කියන කණ්ඩායම ඇරුණාම ගනුදෙනුකරුවන්. අපි මොහොතකට හිතමු people උත් ඔක්කොම හොඳයි. එතකොට ගනුදෙනුකරුවන් මේ භාණ්ඩ මිලදී ගත්තේ නැත්නම් ගනුදෙනුකරුට වටිනාකමක් ලැබුණ නැත්නම් මේ භාණ්ඩවල තමන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න තමන්ට අතේ තියෙන මුදලට කියන්නේ එහෙම නැත්නම් තමන්ගේ පිරිවැයට සාපේක්ෂව වටිනාකමක් ආවේ නැත්නම් මේ භාණ්ඩ වූ සේවා වලින් ගනුදෙනුකරු මේ භාණ්ඩ මිලදී ගැනීම අත්හරිනවා. එයා වෙන තරංකාරී ආයතනයකට යනවා. එහෙනම් මේ ඊතලය මෙහෙම ඇතුළට හැකිලෙනවා. ඇතුළට හැකිලෙනකොට මේ රවුමත් ඇතුළට හැකිලෙනවා. එහෙනම් ආයතනයේ අන්න වත්කම් අඩු වෙනවා, බිඳ වැටෙනවා. එතකොට ආයතනයේ දිගින් දිගටම සස්ටේනබිලිටි එක තිරසාර පැවැත්මට බාධාවක් ඇති වෙනවා. නම් ප්‍රධානතම සාධකයක් තමයි ආයතනයක ගනුදෙනුකරුවන්. ඒක මුල්‍ය ආයතනවලටත් පොදුයි, නිෂ්පාදන ආයතනවලටත් පොදුයි, වෙනත් සේවා සපයන ආයතනවලටත් පොදුයි. මේ සාධකය මත හෝ හවු කියන සාධකය මත හෝ වට කියන සාධකය මත නෙමෙයි ආයතනය රඳා පවතින්නේ. ඒවත් උපකාර වෙනවා. ඒවයිටත් වඩා ප්‍රධාන සාධකය කොහොමද අපේ ගනුදෙනුකරුව අපි කළමනාකරණය කරගන්නේ කියන සාධකය. ඒතර මේක මුල්‍ය ආයතනයටත් ඒ වගේමයි. මේ යටින් මම විස්තර කරලා තියෙන්නේ මේ කතාව තමයි. බල තුනක් සමමිතික බල තුනක් විහිදී තියෙනවා. ඒ බාලයන් ප්‍රසාරය වීම කියන්නේ වෘත්තයේ වර්ගඵලය ආයතනයේ ව්‍යාපාර පරිමාණ වැඩි වෙනවා. හැකිලීම කියන්නේ අඩු වෙනවා. ඒතකොට හැකිලීම බලපාන ප්‍රධානතම සාධකය තමයි මෙතන ඉන්න ගනුදෙනුකරු. ඒක අපිට පාලනය කරන්න බෑ. දැන් ගනුදෙනුකරු අපේ බඩු මිලදී ගන්න ඕන කියන එකට අපි බලහත්කාරයෙන් කියන්න බෑ යටනේ. මේක බාහිර සාධකයක්. ඒතකොට ඕනම ඔයගොල්ලෝ දන්නවා සාධක වර්ග දෙකක් තියෙනවා නේ. ඒ සාධක වර්ග දෙක තමයි බාහිර පරිසරයේ තියෙන සාධක සහ අභ්‍යන්තර ආයතනය තුල තියෙන සාධක. එතකොට බාහිර පරිසරයේ තියෙන අපි මේ වට කියන සාධකය කියන්නේ ආයතන ශක්තිමත් නම් කැමති විදිහට භාණ්ඩ නිපදවන්න පුළුවන්. එහෙනම් ආයතනේ ඒක අභ්‍යන්තර සාධකයක්. ආයතනයේ මුදල් තියෙනවද නැද්ද කියන එක ආයතනයේ අභ්‍යන්තර සාධකයක්. හවු කියන එක තාක්ෂණය processes සේවා ආයතනයේ අභ්‍යන්තර සාධකයක්. අභ්‍යන්තර සාධකය එහෙමනම් එක වාසිදායක සාධකයක් වෙන්න ඕන වර්ධනයට. වාසිදායක සාධකයක් නම් ඒක ශක්තියක්. වට කියන සාධකයක් වාසිදායක නම් ඒක ශක්තියක්. ඒක දුර්වල සාධකයක් නම් එහෙනම් ඒක වාසිදායක නොවන සාධකයක් නම් ඒක දුර්වලතාවයක්, weakness එකක්. මේ දෙක ශක්තියින් සහ weaknesses විදියට වෙනස් වෙන්න පුළුවන් මේ සාධක දෙක. නමුත් මේ ගනුදෙනුකරු කියන සාධකය සම්පූර්ණයෙන්ම බාහිර සාධකයක්. අපිට බෑ ගනුදෙනුකරුට බල කරන්න අපේ භාණ්ඩ මිලදී ගන්න කියලා. එයාට අපිට පුළුවන් එයාව පොළඹවන්න විවිධ ක්‍රම මාර්ග. ඒතර අපි ලබා දෙන ගනුදෙනුකර සේවාව, අපේ භාණ්ඩවල ගුණාත්මක භාවය සහ වෙනත් තව කරුණු බලපානවා ගනුදෙනුකරන අපේ දේවල් මිලදී ගන්න. එයා මිලදී ගත්තත් තමයි මේ වර්ධනය පිටතට සිද්ධ වෙන්නේ. මේ කුමක්ද? භාණ්ඩ හා සේවා.
ඒකේ ආයතනයේ ශක්තිමත් භාවය මත ආයතනයට අවශ්‍ය ලෙස විවිධ ප්‍රතිලාභ තරඟකාරීව පිරිනවන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශක්තිමත් වැඩි නම් ආයතනයට පුළුවන් මේ අපි මුල්‍ය ආයතනය ගත්තොත් බැංකුවක් ගත්තොත් අඩු පොලියට ණය දෙන්නත් වැඩි පොලියක් තැන්පත් සඳහා ලබා දෙන්නත්. හැබැයි මේ දෙක අතර මාජින් එකක් තියෙනවනේ ඒගොල්ලන්ට ලාභයක් ලැබෙන විදිහට. නැත්තම් වැඩක් නැහැ. නැත්තම් නිකන් අර මේ ලාභයක් අවසානයේදී ඉතුරු වෙන්නේ නැහැ නේ. මොකද බැංකු සහ මුල්‍ය ආයතන පවතින්නේ තැන්පතු සඳහා අය මේ ණය සඳහා අය කරන පොලියයි තැන්පතු සඳහා ගෙවන පොලිය අතර වෙනසෙන් තමයි බැංකු පවතින්නේ. right net interest margin කියන එක. ඒකේ තමයි පවතින්නේ. මේ තියෙන මම දීපු උදාහරණ බැංකුවක් තැන්පතු සඳහා ඊට පොලියක් ලබා දීම සහ ණය සඳහා අඩු පොලියක් අය කිරීම. ඒ ආයතනයට පාලනය කරන්න පුළුවන් අභ්‍යන්තර සාධකයක්. අභ්‍යන්තර සාධකයක්. එතකොට ඒක ශක්තියක්. එතකොට ඒ ශක්තිය ඒලයාම ආයතනයට වාසි. එතන මේ ආයතනයේ අභ්‍යන්තර ශක්තිය නම් මේ බලරේඛාව ශක්තිමත්ව ආයතනයේ ව්‍යාපාර පරිමාව ඉහළ නැංවීමට උදව් වෙනවා. ඒක කෙසේද? මේ තියෙන භාණ්ඩ ගනුදෙනුකරු භාණ්ඩ වෙත භාණ්ඩ හෝ සේවාවන් ලබා දෙන ආකාරය. how පිරිනැමීම delivery තාක්ෂණයේ ක්‍රියාවලිය පුද්ගලයන් මේවා මෙහෙයවීමෙන් තමයි වෙන්නේ. ආයතනයේ ශක්තිය වෙනුව සේවකයන් ඒ වෙනුවෙන් පෙන්වන කැපවීම ගනුදෙනුකාර සේවා ගුණාත්මක භාවය කියන සාධක සියල්ල. ඒකට තාක්ෂණයේ තරම් මදී සේවා ගුණාත්මක භාවයත් සර්විස් ක්වොලිටි කියලා කියන්නේ ඒක තියෙන්න ඕන. ඒකත් අභ්‍යන්තර ශක්තියක්. ආයතනය තාක්ෂණය සුපිරි ක්‍රියාවලින් හඳුනා දෙන්න පුළුවන් ශක්තිමත් බාහනක්. අභ්‍යන්තර සේවක ප්‍රජාව එසේම අභ්‍යන්තර සේවක ප්‍රජාව ඉහළ ගනුදෙනුකාර සේවයක් පිරිනැමීම සඳහා යොමු කර ගැනීම එච්චර පහසු නෙවෙයි මම අර කිව්ව එකයි. මොකද සේවකයා තමයි උතන ඉන්න එකම ජීවි සම්පත. live asset එක. live asset එක ජීවි සම්පත. ඒතකොට පුද්ගලයන්ට එකඟ වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. යන්ත්‍රයක් එහෙම නෙවෙයි. යන්ත්‍රයකට අවශ්‍ය සියලුම සාධක දුන්නාම නේ ඒ යන්ත්‍රයට අවශ්‍ය වෙන සාධක දුන්නාම අපි දුම් භාණ්ඩ නිෂ්පාදන යන්ත්‍රයක් ATM යන්ත්‍රයක් ගන්නවා. ATM යන්ත්‍රයක් ඒ තියෙන සාධක ටික ඔක්කොම දුන්නාම ATM යන්ත්‍රය ඉස්සරහට එන එක්කෙනා කවුද කියලා බලන්නේ නැතුව ඒ අදාළ සේවාව සපයනවා. මේ කොමියුනිකේෂන් එක ඊළඟට පවර් සහ මුදල් ඒ සියල්ල තිබ්බම මේ විදිහට සිද්ධ වෙනවා. නමුත් කවුන්ටර් එකේ ඉන්න ටෙලර් කෙනෙක් හරි එයාගේ මානසික ස්වභාවය මත එයාගේ මානසික තත්ත්වය මත ඒ ලබා දෙන සේවාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. එකම සේවාව ලබා දෙන්න බෑ. කිසිම වෙලාවක එකම සේවාවක් සේවා සපයන්නට දෙපාරක් ලබා දෙන්න බෑ. ඒකට ප්‍රසිද්ධ කියමනක් තියෙනවා එකම ගඟකට දෙපාරක් වහින්න බෑ කියලා. ඒකට හේතුව මොකද්ද? ගඟ එච්චර වේගෙන් වෙනස් වෙනවා. ගඟේ තියෙන පාටිකල්ස්, ගඟේ පාවෙලා එන දේවල්, ගඟේ වතුර වල ස්වභාවය කිසිම වෙලාවක අවස්ථා දෙකකදී එකම ස්වභාවය නැහැ. ඒ නිසා මේ දැන් තියෙන ගඟ නෙමෙයි ඊළඟට තියෙන්නේ. තව විනාඩියකින් තත්පර 10කින් තියෙන ඊට වඩා වෙනස් ගඟක්. ඒතර ඒ ගඟට බහින්න බෑ. එකම ගඟකට දෙපාරක් බහින්න බෑ. දෙපාරක් බැස්සොත් ඒ ගඟවල් දෙකක්. අර ස්වභාවයන්. ඒ වගේ තමයි ටෙලර් පුද්ගලයා. එයාගේ මානසික ස්වභාවය වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා එයා වරින් වර වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒක තමයි ලෝක සත්‍යතාවය. ඒ අනුව එයා ලබා දෙන සේවාව අනිවාර්යයෙන්ම දැන් ලබා දෙන සේවාවට වඩා ඊළඟ තත්පර 10 දී ලබා දෙන සේවාවේ වෙනස්කමක් තියෙනවා. නමුත් ඒක ගනුදෙනුකරු දකින්නේ නැහැ. ගනුදෙනුකට ලබා දෙන සේවාව ගුණාත්මකයි කියලා දැක්කොත් එහෙම එයා එනවා. ඉතින් සේවකයන් මේ සම්බන්ධයෙන් අභිප්‍රේරණය කරනවා මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒකට අපි මානව සම්පත් කළමනාකරණ කොටස පාවිච්චි කරනවා, කතා කරනවා. ඒ කතා කරන්නේ මෙන්න මේ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න අපේ සේවක මණ්ඩලය කොහොමද හසුරුවන්නේ කියන කරුණු. මේ කරුණු වලින් මේ අභිප්‍රේරණයයන් ඊළඟට සේවක සබඳතා, කම්කරු සබඳතා මේවා යහපත්ව කළමනාකරණය කරොත් එහෙම අපිට පුළුවන් මේ
ගනුදෙනුකාර සේවාව ඉහළ නංවන්න අපේ සේවකයන්ව හොඳින් කළමනාකරණය කරන්න. ඒක තමයි මෙතන තියෙන එක තීරණාත්මක සාධකයක් වෙන්නේ මේ ගනුදෙනුකරුවන් වැඩි වෙනවද අඩු වෙනවද කියන එකට අභ්‍යන්තරව බලපාන සහ ආයතනයට එච්චර ලේසියෙන් කළමනාකරණය කරන්න බැරි. ඒක කළමනාකරණය කරන්න ඕන ආයතනයේ අභ්‍යන්තර සාධකයන්ගේ අභ්‍යන්තර සාධක ආයතනයේ කළමනාකරුවන් අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න ඕන. එහෙම නැත්නම් ඒ ආයතනය පවත්වාගෙන යන්න බෑ. ආයතනයේ අභ්‍යන්තර සාධක කළමනාකරණය කරන්න ඕන මොන කොහොමද අභ්‍යන්තර ශක්තියින් වැඩි වෙන විදියට අභ්‍යන්තර දුර්වලතා අවම වන විදියට. කාටද? මෙන්න මේක තමයි මම අර ඉස්සෙල් කිව්වා වගේ ගනුදෙනුකාර පංගුව මාකට් ෂෙයා එක වැඩි වෙන්න හේතු වෙන්නේ. මාකට් ෂෙයා එක වැඩි වුණොත් එimhe ආයතනයට ලැබෙන රිටර්න් එක ප්‍රතිලාභය වැඩි වෙනවා. ආයතනය වර්ධනය වෙනවා. බෙන ආයතන තම තිරසාර සංවර්ධනයට ගනුදෙනුකාර පංගුව ක්‍රමයෙන් ඉහළ යන ආකාරයට මෙම බලයන් මෙහෙයවීම වැදගත් වෙනවා. එහෙමනම් ආයතන ගනුදෙනුකරුවා ප්‍රමුඛත්වයේලා තම ව්‍යාපාර කටයුතු මේවන්න ඕන. ව්‍යාපාර කටයුතු මේවන්න ඕන. ඒතර මම බෝඩ් එකට ටිකක් යනවා. දකින්න හරි කවන්නේ අපි මේ කතා කරන්නේ. එතකොට ගනුදෙනුකරුවන් මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී දැන් අපි ගනුදෙනුකරුවන් සමස්තයක් විදියට ආයතනයකට වටින්නේ ඇයි කියලා බැලුවා. හරි. ඊළඟට අපි බලමු මේ ගනුදෙනුකරුවන් ප්‍රමුඛ වෙච්ච ආයතනවල ස්වභාවය මොකක්ද කියලා. දැන් ආයතනයක ඉස්සර එක එක මේ කියන මූලික කරුණු හතර ආයතනයක ක්‍රියාකාරීත්වයට අර හවු කියන සාධකය සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. හවු කියන සාධකය සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. ඒතර මේ සාධක හතර මූලිකවම ගත්තම හරි සරලව ගත්තම මේ හතර ගනුදෙනුකරු ෆෝකස් වෙච්ච ගනුදෙනුකරු ඒම් කරගත්තු ගනුදෙනුකරු මැදි කරගත්තු එකක් වෙන්න ඕන. අපි බලමු ගනුදෙනුකරුවන් සහ මේගොල්ලන්ගේ අතර වෙනස. දැන් බෝඩ් එකේ පේනවනේ. දැන් බෝඩ් එක නේද පේන්නේ? ඔව් සර්. රයිට් ඕකේ. දැන් මේ බලන්න බැංකු කරුවෙක්. දැන් අපි කතා කරන්නේ මුල්ලේ ගනුදෙනුකරුවන්නේ. බැංකු කරුවෙක් ඇන්ගල්ස් තුනකින් මම දැන් එක පැත්තකින් බැලුවා මේ මුල්ලේ ගනුදෙනුකරුවන්ට එහෙම නැත්නම් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාව ලබා දෙන්න අර හවු කියන සාධකය ඇතුළේ ඉන්න පුද්ගල සාධකය කොච්චර වැදගත් වෙනවද කියලා. දැන් ඕගොල්ලෝ සියලු දෙනාම දැනට බැංකුවල වැඩ කරන මුල්‍ය ආයතන වැඩ කරන අය වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ පාඨමාලා ආධාරලා මුල්‍ය ආයතනට යන්න අය වෙන්න පුළුවන්. අපි කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක. අපි කියන්නේ සේවකයෝ කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක ගැන චුට්ටක් කතා කරමු. ඒක පැත්තකින් හවු කියන සාධකය තුළ සේවකයන් අදාළ ගනුදෙනුකාර සේවාව ගුණාත්මකව ලබා දෙන්න කටයුතු කරන්න ඕන. අනිත් පැත්තෙන් දැන් බැංකුකරුවෙක් ගත්තොත් බැංකුකරුට ආදායමයි. හරිද? අයි.
මෙයාට තියෙනවා තැන්පතු වලට දැන් මූලිකව බැංකු කරුවේ තැන්පතු ඒක රාශී කරලා ඒ තැන්පතු මත ණය නිර්මාණය කළා තමයි තමන්ගේ ව්‍යාපාරය ගෙනියන්නේ. ඒක සරලව ගත්තොත්. හරි මේක සරලව. තව සංකීර්ණ සාධක දිනවා එයා අත්තරලා. එයාට තැන්පතු සඳහා ගෙවන පොලිය මුල්ලේ වියදම එයා ආවරණය කර ගන්න ඕන. ඊළඟට එයාට තියෙන මෙහෙයුම් පිරිවැය. ඔපරේෂන් cost, financial cost, operation cost. එහෙනම් මෙහෙයුම් පිරිවැය. මෙහෙයුම් පිරිවැය. මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ පහසු නිසා. ඊළඟට බැංකුවකට තියෙනවා වෙන්කිරීම ප්‍රොවිෂන් කියලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒවා බැංකුවල වැඩ කරන අය දන්නවා ණය නරක ණය සඳහා වෙන්කිරීම කරන්න ඕන නේ ප්‍රවර්තන ණය සඳහා සමහර වෙන්කිරීම කරන්න ඕන ඊළඟට මෙහෙයුම් අවදානම් සඳහා වෙන්කිරීම කරන්න ඕන වෙළඳපොළ අවදානම් සඳහා වෙන්කිරීම කරන්න ඕන ඒ වගේ ගොඩක් වෙන්කිරීම තියෙනවා ඒක අපි T කියලා ගත්තොත් අනිත් එක මාජින් එතන බැංකුවට ලැබෙන ආදායම මේක මූලිකවම පොලි ආදායම මීට අමතරව බැංකුවේ තියෙනවා ගාස්තු ආදායම ගාස්තු පාදක කියලා ෆී බේස් ඔය එක සේවාවන් සපයලා බැංකුව අය කරන ආදායම් තියෙනවා මුදල් එහෙට මෙහෙට යවලා right ගනුදෙනුකරුවන් කියන චෙක් පත් මිලදී අරගෙන LC යවලා හරි එමට LC නිකුත් කරලා ඒ ගාස්තු පාදක ආදායම තියෙන නමුත් මේ ප්‍රමාණය බැංකුවේ ආදායමෙන් සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. ඒ නිසා මම දැනට මූලිකවම ගන්නවා ආදායම පොලි ආදායම කියලා. I කියන්නේ. පොලි ආදායම. හැබැයි මොන හරි බැංකුවකට මේ පොලි ආදායමට වඩා ගාස්තු පාදක ආදායම වැඩි නම් ඒක අමතර වාසියක් වෙනවා මොකද ඒගොල්ලෝ තැන්පතු එකතු කරන්න ඕනේ නැහැ ඒක කරන්න. ඒක තැන්පතු මත පදනම් වෙන්නේ නැහැ ගාස්තු පාදක ආදායම අපි ඉස්සරහට කතා කරනවා. මොකද හේතුව තැන්පතු තිබුණොත් තමයි බැංකුවකට දෙන්න පුළුවන් වෙන්නේ ණය. තැන්පතු නැත්නම් ණය දීමක් කරන්න බෑ. මොකද හේතුව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මත පදනම් වෙලා තමයි තමන්ගේ සේවාවන් ලබා දීම කරන්නේ. ඒතර මෙතෙන්ට ෆයිනෑන්ෂල් කොස්ට් එක යනවා. එහෙම නැත්නම් තැන්පතු පිරිවැය, තැන්පත් පිරිවැය මේක මෙහෙයුම් පිරිවැය, මෙහෙයුම් ඔය තාක්ෂණය ගොඩනැගිලි නඩත්තුව සේවක මණ්ඩලයට කරන වියදම් සහ වෙන වාහන ඒ වගේ ගොඩක් දේවල් මේක වෙන්කිරීම සහ මේක ලාභය. ලාභය හොයන්න නම් මේ ටික ඔක්කොම මේකෙන් අඩු කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා කිව්වා ඔයගලන්ට ඉස්සෙල්ලා මම ඔයගලන්ට කිව්වා අපි දැනට සරලව මේ කාලේ පවතින පොලි ආදායම 8යි කියලා ගමු. හරි ඇවරේජ් පොලිය අය කරන එක ඇවරේජ් එක 8යි කියලා ගමු. රතු පෑන පේනවද? ඔව් සර්. රයිට්. එතකොට තැන්පතු සඳහා මේ දවස්වල තැන්පතු පොලිය අඩුයිනේ. මේක 4යි කියලා ගන්න. මෙහෙයුම් පිරිවැය අඩු වෙලා නැහැ. නේද? බැංකුවල ඉන්න සේවකයන්ට ගෙවන වැටුප් අඩු වුණේ නැහැ මේ දැන් මේවා මෙහෙම වුණේ මේ රටේ තියෙන වර්තමාන මේ කොරෝනා තත්ත්වය ආර්ථිකයේ තත්ත්වය සහ රජයේ ප්‍රතිපත්ති මත ව්‍යාපාර හෝ වෙනත් ආර්ථික කටයුතු ප්‍රවර්ධනයට අඩු පොලියට ණය දෙන්න කියන කරුණු මත ණය පොලිය අඩු වෙලා තියෙනවා සහ ඒට සාපේක්ෂව තැන්පතු පොලිය අඩු වෙලා තියෙනවා. ඒක කවුරුත් දන්නවා. නමුත් අඩි අඩු වුණේ නැහැ අනිත් ඒවා අඩු වුණේ නැහැ. එහෙනම් මේක සෑහෙන මට්ටමකට තියෙනවා. කමන්නේ අපි සරලව මෙතනට ගමු 2යි කියලා. හරි? වෙන් කිරීම 1යි. ලාභය 1යි. බැලන්ස් නේ? පොලි ආදායම 8යි කියලා ගත්තොත් තැන්පතු පිරිවැය මේ දවස්වල අඩු වෙලා තියෙනවා. right? 2යි ওই විදිහට ඔන්න බැංකු කරුගේ equation එක bankers equation එක balance වෙනවා.
දැන් මම ඕගලන්ට කිව්වනේ මේ ශක්තිමත් බැංකුව අපි මේක චුට්ටක් වැඩි කරමු නැත්නම් මට ඉලක්කම් ටිකක් දාගන්න බෑ මේක අපි දැන්ට 10ක් කියලා ගමුකෝ 10යි මෙතන 4යි මෙතන 6යි 8යි මෙහෙම ගමු 4 4 8යි 1 9යි 10යි දැන් බැංකුව ශක්තිමත් නම් මේ 10 වෙනස් වෙන්නේ අපි හිතමු එනවා ණය ගන්න එනවා දැන් බැංකුව ශක්තිමත් නම් මෙයා කියනවා රයිට් 9ට අපි ණය දෙනවා කියලා 9ට ණය දෙනවා කියනවා පොඩ්ඩක් වෙනස් කරමු මෙහෙම ගමු 4යි 3යි 7යි 1යි 8යි 2යි 10යි. ඒතර මෙයා කියනවා 9ට ණය දෙනවා කියලා. 9ට ණය දෙනවා කියන්නේ මේ 100ට එකක් ආදායම අඩු කරගන්න. දැන් තරගකාරීත්වය තුළ බිලියන් එකක් ගන්න කවුරු හරි ණයකරුවෙක් වෙනවා. ලොකු ආයෝජකයෙක්. එයාට ඕන බැංකුවකින් ණයක් ගන්න. ඒතර බැංකුවට ගියාම එක බැංකුව කියනවා රයිට් මේ ගන්න. එක බැංකුවක් කියනවා මම දෙන්නම් 9ට. මෙයාගේ මේ 104 කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. එයා තැන්පතු කරුවන්ට ඒ ගානම ගෙවන්න ඕනේ. right? මෙහිම පිරිවැයත් වෙනස් වෙන්නේ නැත්තම්. right. එකයි. ලාභය එකක් අඩු වෙනවා. 4 3 7 1 8 1 9යි. ඒත් මේ බැංකුව පවතිනවා. මොකද එකක් ලාභ තියෙනවා. මේ මොනවා හරි එක බැංකුවක්. A කියන බැංකුව. අපි ගමු B කියන බැංකුව. එයාට පේනවනේ. B කියන බැංකුව ගමු. B බැංකුවේ ස්වභාවය මෙහිමයි. එයා 10ක් අය කරනවා. 4ක් ගෙවනවා. B බැංකුවේ ස්වභාවය මේ 10ක් අය කරනවා 4ක් ගෙවනවා. එයාගේ මෙහෙයුම් පිරිවැය වැඩි. ඒකට හේතුව සේවක මණ්ඩලය ගොඩක් ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකුවල ස්වභාවය ප්‍රමාණය ලාභය සේවක මණ්ඩලය ගැන අවබෝධයක් තියෙනවානේ. මම විස්තර කරන්න ඕනේ. ඒත් එයාගේ මෙහෙයුම් පිරිවැය වැඩි මූලික හේතුවක් වෙනවා සේවක පිරිවැය. මෙයාට පුළුවන් ද 9 ගානේ දෙන්න. මෙයා 9ට දුන්නොත් මොකද වෙන්නේ? 4යි 4යි එක වෙන කරන්න බෑ. වෙන බිඳුව වෙනවා නේ. B කියන එක්කෙනා 9ට දෙන්න ගියොත් එයාට තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු කරන්න බෑ. මොකද ගනුදෙනුකරුවෝ අපේක්ෂා කරනවා ඒක. තරගකාරීත්වය තුළ. එයාගේ මෙහෙයුම් පිරිවැය අඩු කරන්නත් බෑ. ඒක වෙනක මොන හරි අඩු කරගත්තොත් හරි. එකපාරට අඩු කරන්න අමාරුයි. පිටි මේ වෙන් කිරීම වෙනස් කරන්නත් බෑ. එහෙනම් යාගේ ලාභයට තමයි බලපාන්නේ. නිසා මෙයා පෙළඹෙන්නේ නැහැ 9ට දෙන්න. හේතුව ලාභයක් නැති නිසා. මෙයාට පුළුවන් 9ට දෙන්න එකක් තියෙනවා. එතන මේ තරගකාරීත්වය තුළ ගනුදෙනුකරුට යන්න තියෙන A බැංකුවටද B බැංකුවටද? A බැංකුවටනේ. බිලියන් එකක වගේ ණයක් අරගෙන ණයක්. මොකද එයාට තියෙන බාගෙනින් පවර එකක්. මම බිලියන් එකක් ගන්නවා නම් 1000 මිලියන් ණයක් ගන්නවා නම් මට මේ ගානට දෙන්න. එයාට බාගෙනින් පවර එකක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරනවා. ඒතර එයා මේ බැංකු දෙකට ගියාම සංසන්දනය කරාම A කියන එකෙන් එයාට දෙන්නම් කියනවා. මොකද හේතුව ඒ මෙයාට ලාභ තියෙන නිසා මේගොල්ලන්ට පුළුවන්. මෙයාට බෑ හේතුව ලාභය නැති වෙන නිසා. ඒකට මට නෑ ලාභයක් නැතුව බිස්නස් එකක් කරනවා. ඒ වගේ වෙලාවට ගනුදෙනුකරු යන්නේ A කියන බැංකුවට. එහෙනම් අපි යන්න අර ඉස්සෙල්ලා ඇඳ රූපසටහනේ B කියන එක්කෙනාගේ මාකට් ෂෙයාර් එක අඩු වෙනවා. A කියන එක්කෙනාගේ මාකට් ෂෙයාර් එක වැඩි වෙනවා. ඒතර ඒ හරහා මෙයා තවත් වෙනත් ක්‍රොස් සෙලින් නේ මේ විවිධ දේවල් වෙනත් සේවාවන් ලබා දීලා සමහරවිට මේ පාඩු වෙච්ච එක ආවරණය කරගන්නවා. විවිධ
වෙනත් සේවාවන් ලබා දීලා. ඒ කියන්නේ කාස්තුපාදක ආදායම අය කරලා LC ඇරලා මෙයා විදේශ වෙළඳාම කරන කෙනා LC ඇරලා ඒ හරහා යා අය කරගන්නවා. මේ හොයා ගන්නවා යාගේ අහිමි වෙච්ච ආදායම. ඒක වෙන එකක්. නමුත් මූලිකවම ගනුදෙනු කරු A බැංකුවට යනවා B බැංකුවට යන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ OC කියන කතන්දරේ උඩ. මොකද OC කියන එක මේ ඔක්කොම සමානයි. මේව සමානයි. OC කියන එක දැන් සමහර බැංකු අකාර්යක්ෂමව තමන්ගේ අභ්‍යන්තර කටයුතු පාලනය කරනවා. සමහර බැංකු කාර්යක්ෂම පාලනය කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර බැංකු වල සේවක මණ්ඩලය වගේ භාගයක් තියෙන බැංකු වාණිජ්‍ය බැංකු අර දෙගුණයක් සේවක මණ්ඩලයේ ඉන්න බැංකු හා සමානවම ලාභ වෙනවා. මම නම් කියන්නේ ඔයගලට හොයාගන්න පුළුවන්. ඒකට හේතුව මූලිකවම මෙන්න මේ ඔපරේෂන් කොස්ට් එක ශක්තිය විදියට නෙමෙයි දුර්වලතාවයක් තියෙන. මේ ඔපරේෂන් කොස්ට් එක කියන්නේ how කියන එකේ තියෙන. මේ තියෙන්නේ how කියන එකේ. අභ්‍යන්තර සාධකයක් මේක. ඔපරේෂන් කොස්ට් එක මෙහෙයුම් පිරිවැය. මෙහෙයුම් පිරිවැය දක්ෂ ලෙස කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගත්තේ නැති නිසා මේකට මූලිකම හේතුවක් වෙන්නේ සේවක පිරිවැය. බලන්න සමස්ත පිරිවැයෙන් 60-70ක් නිරූපණය කරන්නේ සේවක පිරිවැය. එමනම් සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය මූලික හේතුවක් වෙනවා මේ කියන ආයතනයේ ව්‍යාපාර පිරිහෙන්න. විශේෂම මුල්‍ය ආයතන. මොකද මුල්‍ය ගනුදෙනු කරු හරිම සෙන්සිටිව්. හරිම ඉස්සරහදී අපි කතා කරනවා. හරිම තමන්ගේ තැන්පතු සම්බන්ධයෙන් ලාභය පොලිය සහ තැන්පතු උන්නතන ලැබෙයිද කියන එක සම්බන්ධයෙන් ලොකු සැකයක් තියෙන. මොකද බැංකුකරුට මුදල් දැම්මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඊළඟට මේ මුදලටනේ. බැංකුකරු මේ මුදල පාවිච්චි කරලා මොනවද කරන්න කියන එක දන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනු කරු හරිම සංවේදී. ඒ නිසා එයාගේ තීරණය මේ සේවකයෝ මත නෙමෙයි රඳාපවතින්නේ. මේ කරුණ මත නෙමෙයි රඳාපවතින්නේ. තාක්ෂණික හෝ වෙනත් දේවල් නෙමෙයි. සේවකයන් පිළිබඳ තියෙන විශ්වාසය සහ බැංකුව පිළිබඳ තියෙන විශ්වාසය. මොකද විශ්වාසය කියන එක ගොඩනගන්න පුළුවන් සේවක චර්යාව හරහා. සේවකයන්ගේ ගනුදෙනුකාර සේවාව හරහා. ඒකෙනොත් අපිට තේරෙනවා අභ්‍යන්තර සේවකයන් මොනතරම් වැදගත් වෙනවද කියලා මේ මුල්‍ය ගනුදෙනු කරුවන් කළමනාකරණය කිරීමේදී. ඒ කියන අර how කියන සාධකය. අනිත් පැත්තේ මාකටිං වලට ඉස්සරහදී අපි එනවා අලේ මිශ්‍රය. අහලා ඇතිනේ. marketing mix. අපේ ආයතන මුල්‍ය ආයතන සේවා සපයන ආයතන විදිහට තමයි යන්නේ. ඒකේ අපි දන්න ප්‍රසිද්ධ 4P product price place promotion මේ කියන ප්‍රසිද්ධ 4P කොමස් කරපුවා දන්නා P4 සාධකය. මේක තමයි නිෂ්පාදන ආයතනයක තමන්ගේ භාණ්ඩ අලවිය සඳහා කළමනාකරුවන්ට භාවිතා කරන්න පුළුවන් උපක්‍රමික අලෙවිකරණ කට්ටලය. කලබල වෙන්න එපා. අපි අලෙවිකරණය කතා කරද්දී මේ ටික කතා කරනවා. සේවා සපයන ආයතනයට මීට අමතරව P3ක් තියෙනවා. people, process, physical evidence, භෞතික සාධක. පුද්ගල මිනිසුන් ක්‍රියාවලී භෞතික සාධක. මිනිසුන් ක්‍රියාවලී භෞතික සාධක. මේ අර අපි how කියපු එකේ තියෙන ඉස්සෙල්ලා අර කතා කරපු how කියන එකේ තියෙන සාධක තුනක් තමයි මේ තියෙන්නේ. ක්‍රියාවලී physical evidence වල මොනවාද යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන දේවල් ගොඩනැගිලි ඒවත් අඩංගු වෙනවා. අනිත් එක වැඩ කරන සේවකයන්. ගනුදෙනුකරුවන්ට සේවය ලබා දෙන සේවකයන්.
මේ කොච්චර උදලා තිබ්බා මේ people factor එක හරියට වැඩ කරේ නැත්නම් සේවා ලැබිකරණය බිඳ වැටෙනවා. සේවාවක ගුණාත්මක භාවය සේවාවක ගුණාත්මක භාවය ගනුදෙනුකරු අත්විඳින්නේ ගනුදෙනුකරු ලබා ගන්නේ සේවාව පිරිනැමෙන්නේ. දැන් ඔයගොල්ලෝ කවුන්ටරයට ගිහිල්ලා කවුන්ටර් ටෙලර්ගෙන් ළමක් තැන්පතුවක් ගන්නකොට හෝ දෙනකොට හෝ මුදල් ආපසු ගන්නකොට හෝ වෙනත් දෙයක් කරනකොට ඒ ටෙලර් හැසිරෙන ආකාරය අනුව තමයි අපි ඒ සේවාව ගුණාත්මක සේවාවක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ. අපිට සමහරට තේරෙන්නේ නැහැ. ඒක මොකද ඉක්මනට මේක කරගන්න ඕන හින්දා නමුත් සේවාව ගුණාත්මකද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ දෙන්න පුද්ගලයා. ඒක හොඳට තේරෙනවා ණයක් ගන්න ගියාම කොච්චර රස්තියාදු වෙන්න ඕනද කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද කියන එක ට්‍රේන් සේවකයා මත මේක රඳා පවතිනවා. එhmenan මේ people කියන ෆැක්ටර් එක ඒ කියන්නේ ඕගොල්ලෝ අපි බැංකුවල වැඩ කරන ඉතාම වැදගත් සාධකයක් වෙනවා ගනුදෙනුකරුවන් මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී. මම කරුණු තුනක් පැති තුනකින් වැදගත්කම පෙන්වනවා මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී සේවකයන්ගේ වැදගත්කම සහ මුල්ලේ ගනුදෙනුකරුවන් ආයතන වලට ඉන්න එකේ වැදගත්කම. හරි අපි ආයමු හෑන්ඩ් අවුට් එකට. මේ බලන්න මුල්ලේ ගනුදෙනුකරුවන් අනෙත් ගනුදෙනුකරුවන්ට වඩා වෙනස් වෙන කරුණු කීපයක් තියෙනවා. දීර්ඝකාලීනව සම්බන්ධතාව long term relationship. අපි ගත්තොත් ණය මුදලක් ගත්තොත් යම් මුල්ලේ ගනුදෙනුකරුවෙක් එහෙම නැත්නම් අවුරුදු 5කින් කල්පෙරෙන ස්ථාවර තැන්පතුවක් නේ මේ වගේ දෙයකදී මේ කාලය පුරාම හරි ඒ අවුරුදු 5 කාලය හෝ අවුරුදු 10 කාලය පුරාම නිරන්තරයෙන් ගනුදෙනුකරු සමග සබඳකම් පාතන. දැන් මේ ස්ථාවර තැන්පතුවක නම් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙන එකක් නම් ඒක අවුරුද්දකට වතාවක් ගනුදෙනුකරුට බැලන්ස් එක ශේෂ සහතිකයක් යවනවා. ගනුදෙනුකරු පොලි අනුපාත ගැන හොයලා බලනවා. නිරන්තරයෙන් එයා හොයලා බලනවා. දැන් ණය මුදල කරනවා ඊටත් වඩා වැඩි. ණය වාරික අය කරන්නේ මාසිකව. මාසිකව ගනුදෙනුකරු ණය මුදල තැන්පත් කරනවා. වාරිකය තැන්පත් කරනවා. ඊළඟට වෙනත් කටයුතු වලට යනවා. ඊළඟට ගෙවිලා තියෙන ප්‍රමාණය බලනවා. තා කොච්චර කාල ගෙවෙන්නේ. ඔය ගොඩාක් සම්බන්ධකම් බැංකුවද. ඇත්තටම කියනවා නම් මුල්ලේ ආයතන බැංකුව ඇතුළු මුල්ලේ ආයතන කියන්නේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයේම කොටසක් නේ. ඒක වෙන් කරන්න බෑ. දැන් සමහරට වැටුප් වෙනවා right වැටුප් වලින් තම තමන්ගේ දරුවන්ගේ තැන්පතු ගිණුම් වලට ඒවට මේවට යනවා. ණය අරන් තියෙනවා නම් ණය කැපෙනවා. විවිධ දේවල් කරනවා. ඒතකොට ඒ වැටුප කියන එකනේ මිනිසුන්ගේ ජීවිතේ සමාජලාට මූලික පදනම තියෙන්නේ වැටුපෙන් ජීවත් වෙන අයගේ. ඒගොල්ලන්ගේ සමස්ත ජීවිතය මේ මුල්ලේ ක්‍රමය තුළ තියෙනවා. ඒ නිසා තමයි මේ මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී බැංකු මේ තැන්පත්කරුවන් ගැන හෝ ආයෝජකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අනිත් එක මම කියන්න ඕන තව කාරණාවක් කියන්න ඕන. මේ බෝඩ් එකට මං ගියා. මේ මුල්ලේ ක්‍රමය සරල අපි පොඩ්ඩක් බලමු. මේ පැත්තේ ඉන්නවා ආර්ථිකය තුල අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන් ගෘහ ඒකක ආර්ථිකය තුළ ඉන්න household units ගෘහ ඒකක එදිනෙදා පවුල් විදිහට ගත්තොත් ඊළඟ ව්‍යාපාර රාජ්‍යය අනිත් එක විදේශ ගනුදෙනුකරුවන්
මූලිකවම අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් හතරක් මූලිකවම. ව්‍යාපාර ඇතුලේ කුඩා ව්‍යාපාර, මහා ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ජාත්‍යන්තර ව්‍යාපාර, ඒ සියල්ල ලංකාවේ රෙජිස්ටර් වෙලා දෙන ඒවා. ඒක විදේශ ගණන් කරගෙන විදේශ සම්භාවය කරපු කියලා එතින්දෙත් ව්‍යාපාර දෙන්න පුළුවන්. මේ ඒකක හතර මූලිකවම හොඳේ සරලවම ක්‍රියාකාරකම් කරනවා. දැන් මේගොල්ලන්ගේ එක ක්‍රියාකාරකමක් තමයි මුල්‍ය ක්‍රමය තුළ මේගොල්ලෝ තැන්පතු විදිහට අපි බලමු මේ මුල්‍ය ක්‍රමය වැඩ කරන විදිහ. ඒතර මේකේ අනිත් පැත්තෙත් ඉන්නවා මේගොල්ලෝම. මම මේක නම්බර විදිහට දාලා තියන්නම් ආයෙ ලියන්න ඕනේ නැහැ. මේ හතරම තමයි මෙතන ඉන්නේ. මේ තැන්පත් එනත ආයෝජන මේ ණය ගැනීම තැන්පත් වූ ආයෝජන අනිත් පැත්තේ මේගොල්ලොම ණය ගන්නවා ගෘහ ඒකක විදියට මිනිස්සු ණය ගන්නවා ඊළඟට ව්‍යාපාර විදියට මිනිස්සු ණය ගන්නවා රජය ණය ගන්නවා ඔය භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර හරහා ණය ගන්නවා ඊළඟට විදේශ ආයෝජකයන් ණය ගන්නවා විදේශ ගනුදෙනු කරුවෝ ඒගොල්ලෝ ණය ගන්නවා. ඒතර මේ ආර්ථිකයේ මේ එක පැත්තක තියෙන මුදල් අනිත් පැත්තට යන්න ඕන. ඒතර ආර්ථිකයේ විද්‍යාව කරලා තියෙන අය දන්නවා යම් පුද්ගලයෙකුගේ ආදායම සමානයි යම් පුද්ගලයෙකුගේ ආදායම සමානයි බෝඩ් එක පේනවද? මම මේ උඩ ලියලා තියෙන එක පේනවද? ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න මුදල් සංසරණයක් වෙන්න ඕන. මුදල් සංසරණයක් වෙන්න ඕනේ. ඒතර මුදල් සංසරණය වීම තුලින් තමයි මොකද හේතුව ඒක මූලික ආර්ථික සාධකයක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායනේ. ඒතර ප්‍රාග්ධනය තියෙන්න ඕන මේ මුදල් සංසරණය වෙන්න ඕන. මේක සමාන වෙනවා savings. ආදායම සමාන වෙනවා වියදම expenditure plus saving. ඒතර පුද්ගලයෙක් යම් ප්‍රමාණයක් ඉතුරු කරනවා. එහෙම නැත්නම් savings සමානයි i minus e. මෙන්න මේ savings තමයි ආර්ථිකයේ ගාමක බලවේගය වෙන්නේ. මොකද රට තුල ව්‍යාපාර කරන්න අර මුදල් අවශ්‍යයි, ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒක රට ඇතුලේ තියෙනවා නම් අභ්‍යන්තර ඉතිරි කිරීම විදියට විදේශ වලින් ණය ගන්න යම කරන්න ඕනේ නැහැ. අපි දැන් විදේශ වලින් ණය ගන්නේ රට ඇතුලේ අභ්‍යන්තර ඉතිරි කිරීම අඩු නිසා. අභ්‍යන්තර ඉතිරි කිරීම ඇති වෙන්න නම් පුද්ගලයාගේ ආදායමෙන් වියදම අඩු වුණාම ඉතුරු වෙන ටික තමයි අතිරික්තය තමයි සේවිංස් විදියට යන්නේ. ඒතර ඒවා තමයි මුල්‍ය ආයතන එකතු කරන්නේ. මුල්‍ය ආයතන බැංකුව ඇතුළු සියලු මුල්‍ය ආයතන ඒක රාශී කරන්නේ මෙන්න මේ රටේ ජනතාවගේ අතේ තියෙන ඉතිරි වෙන මුදල් අතිරික්ත මුදල්. මේ මුදල් මේ අර මුදල් ගලාගෙන යන්න ඕන මේ පැත්තේ ඉඳන් ණය එහෙම නැත්නම් ව්‍යාපාර පවත්වාගෙන යන අයගේ පැත්තට. ව්‍යාපාර පවත්වාගෙන යන අයගේ පැත්තට. ඒත් අර මුදල් මේ ආර්ථිකය තුළ මේ අර මුදල් ගලාගෙන යන එකට සම්බන්ධ වෙන ප්‍රධාන ආයතන ගොන්නක් තමයි මුල්‍ය ආයතන. ඒක ක්‍රම දෙකකට යනවා මූලිකවම. එකක් තමයි මුල්‍ය අතරමැදිකරණය මේ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වාණිජ්‍ය බැංකුව ඇතුළු මුල්‍ය ආයතන හරහා මුල්‍ය අතරමැදිකරණය financial intermediation මුල්‍ය අතරමැදිකරණය හරහා යනවා අනිත් එක යනවා financial market මුල්‍ය වෙළඳපොළ කොටස් වෙළඳපොළ රක්ෂණ වෙළඳපොළ හරි භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වෙළඳපොළ ඒ වගේ විවිධ මුල්‍ය වෙළඳපොළවල් තියෙනවා ඒ මුල්‍ය වෙළඳපොළවල් වල නිමැවුම් හරහා මේ තැන්පතු ඕ ආයෝජන පැත්තේ අර මුදල් මේ පැත්තට යනවා පැහැදිලිද? රට තුල අර මුදල් ගලාගෙන මේ දෙක අතර සම්බන්ධකම් තියෙනවා මේ දෙක අතරත් වීම
අන්‍යෝන්‍ය සම්බන්ධකම් තියෙනවා. මුල්‍ය අතරමැදිකරණය හා මුල්‍ය වෙළඳපළ හරහා මේ අතිරික්ත අරමුදල් තැන්පත් කරවුන්ගේ කලාගෙන යනවා. ඒතර මේ ව්‍යාපාර මෙහි පවත්වාගෙන යන්න නම් ව්‍යාපාර පවත්වාගෙන යන්න නම් මේ පැත්තේ මත ණය ගන්න නම් මේ තැන්පත් කරුවන් ඉන්න ඕන. ආර්ථිකය තුල තැන්පත් කරුවන්ගේ තැන්පතු අපේ දලදේශීය ඉතුරුම් කියලා තනි එකකයක් විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ බලන්න. ඒතර රටක දලදේශීය ඉතුරු කිරීම මේ පැත්ත වැඩි වෙන්න ඒක ආර්ථික සංවර්ධන දර්ශකයක් මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර් එකක් විදිහට භාවිතා කරනවා. ඒතර යම් රටක දලදේශීය ඉදිරි කිරීම වැඩි නම් ඒ රට සාපේක්ෂව සංවර්ධිත රටක් විදිහට තමයි සැලකන්නේ. දැන් අපේ රටේ ටික ටික වැඩි වෙලා තියෙනවා. හරි. තාම අපේක්ෂිත මට්ටමට නෑ. ඒ නිසා තමයි අපිට විදේශ විනිමය ගන්න වෙලා තියෙන්නේ, විදේශ ණය ගන්න වෙලා තියෙන්නේ. මේ දේශීය ඉතුරුම් වලට අමතරව ආර්ථිකය දුවන්නේ. එතකොට මේ තැන්පත් කරවන ආයෝජකයන් මේ මුල්ල අතරමැදි කරණය තුල තියෙන නිමැවුම් හෝ මුල්ල වෙළඳපොළ නිමැවුම් හරහා තමයි මේ මුදල් අරමුදල් මේ පැත්තට ආයෝජනය කරන්නේ. දැන් මේක කෙටි සම්බන්ධකමක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මුල්‍ය වෙළඳපොළ තුල තියෙනවා අවුරුදු 30න් කල් පෙරෙන අවුරුදු 20න් කල් පෙරෙන භාණ්ඩාකාර බැඳුම් කර. ඒතකොට බලන්න මේ සමස්ත කාලය පුරාම මේ පැත්තේ ඉන්න ගණදකරුවෝ මේ ආයතනත් එක්කලා මුල්‍ය ආයතනත් එක්කලා දිගු කාලින සම්බන්ධකම් පවත්වනවා. අපි ගන්නවා මේ යන්ත්‍රයක් මොනවා හරි ටෙලිවිෂන් එකක් ඉන්නවා. ඒක ගත්තයින් පස්සේ ආයෙත් අපි මේ ආයතනත් එක්කලා සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ නැහැ. කැඩුනොත් සමහරවිට ඒ ආයතනයෙන් හෝ අර කම්පැනි වොරන්ටි තියෙනවා නම් ඒකෙන් හෝ නැත්නම් වෙනත් තැනකින් අපි ඒක අලුත් ගඩියා කරගන්නවා. එහෙම පාවිච්චි කරන්න බැන්න ඒක ඉවත් කරලා වෙන එකක් මිලදී ගන්නවා. නමුත් ඊට වඩා දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් මේ මුල්‍ය ආයතන එක්ක මේ ගනුදෙනුකරුවන්ගේ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් ගැටලුවක් ආවොත් මේ මුල්‍ය පද්ධතිය තුල ණයකරුවන් නේද? ණයකරුවන් ඉක්මනින්ම ඉවත් වෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙන්නේ මේ ආයතනවලට ගෙවන්න තියෙනවා. ඒගොල්ලෝ ගෙවන්නේ නැතුව පැත්තකට යනවා. නරක ණය විදිහට යන්නේ. නමුත් මේ පැත්තේ ඉන්න අයගේ තියෙන්නේ තැන්පතුවක්. Tamange අතිරික්ත ඉතුරුම් තමයි මේ යොදවලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලන්ට තමයි ගැටලුව ඇති වෙන්නේ. නිසා තමයි අපි මේ විශේෂයෙන්ම මුල්‍ය ගනුදෙනුකරුවන් කළමනාකරණය තුල අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ මේ තැන්පත් කරුවන් සහ ආයෝජන කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒවා අපි ඉස්සරහදී කතා කරනවා. ඒතර මම මේ ප්‍රවේශයක් විදිහට ගත්තේ මේ මුල්‍ය ගනුදෙනුකරුවන් තමන්ගේ ජීවිතේම තමයි සමාජලාට මේ මුල්‍යකට. මොකද ඒක තමන්ගේ එදිනෙදා ජීවත් වීමත් එක්කලා බැඳිලා තියෙන එකක්. හරි? එදිනෙදා ජීවත් වීමත් එක්කලා බැඳිලා තියෙන එකක්. විවිධාකාරයට මුල්‍ය ආයතනත් එක්කලා සම්බන්ධ වෙනවා. තමන්ගේ ජීවත් වීම ඔයගොල්ලෝ අහලා ඇති ඔය විවිධ තැන්වල මුදල් තැන්පත් කරලා ඒවා නැති වෙච්ච අය ජීවිත හානි පවා කරගත්තා. ටීවී එකක් කරනවා, රේඩියෝ එකක් කරනවා, වාහනයක් හැප්පුණා කියලා ජීවිත හානි වාහනේ හැප්පිලා ජීවිත හානි වෙන එක නෙමෙයි. එහෙම වුණා කියලා ජීවිත හානි කරගත්තු අවස්ථා අපිට දකින්නේ නැහැ. නමුත් මුල්‍ය තැන්පතු තමන්ගේ එකම දේ ඉතුරු කරපු දේ නැති වුණාම සමහරට ඒ වගේ දේවල් කරගෙන තියෙනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් කටයුතු බැංකුවල වැඩ කරන අය කටයුතු කරන්න ඕන මේ මුල්‍ය තැන්පත් කරුවන්ගේ හෝ ආයෝජකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒතර අපි මේ දැන් කතා කරන දේවල් ඉදිරියේදී වැදගත් වෙයි. සම්බන්ධතාවය දීර්ඝකාලීනයි. එසේම නිමැවුම් සේවාවලට ගනුදෙනුකර දැන් මාර ඉස්සෙල්ලා කිව්වේ මේ නිමැවුම් සේවාවක් ලෙස තමයි පිරිනමන්නේ. දැන් බලන්න මේ දීර්ඝකාලීන සම්බන්ධතාවයට මේ සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධයි. දැන් අපි හිතමු අපි යම්කිසි ගනුදෙනුවක් කරලා අපිට මේ හොඳ සේවාවක් ලැබුණේ යම් බැංකුවකින් අපිට ලැබෙන සේවාව. ඒකට අපි ඊළඟ අවස්ථාවේදී ඒ බැංකුවට යන්න උත්සාහ කරන්නේ නැහැ. මොන මේ ගැටලු තිබුණත්
එහෙම නැත්නම් මොන ප්‍රශ්න තිබ්බා සමාජලට අපි ඒ ආයතනෙන් අයින් වෙලා වෙන තැනකට යනවා. ඒතර පුද්ගල සාධකය වැදගත් වෙනවා මෙතනදී මේ රිලේෂන්ෂිප් පවත්වන්න. මොකද රිලේෂන්ෂිප් පවත්වන්නේ යන්ත්‍ර සූත්‍ර සමග ගොඩනැගිලි සමග නෙමෙයි. සම්බන්ධකම් පවත්වන්නේ පුද්ගලයන් අතර. එහෙනම් මුල්ලේ ගනුදෙනුකරු දීර්ඝකාලීන සම්බන්ධකම පවත්වනවා නම් ඒ දීර්ඝකාලීන සම්බන්ධකම තුල බැංකු සේවකයා එහෙම නැත්නම් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තමයි මේ සම්බන්ධය තියෙන්නේ. එහෙනම් මේ ගනුදෙනු විශේෂයෙන්ම බැංකුකරුගේ බැංකු සේවකයන්ගේ තියෙන චර්යාවන් ඉතාම වැදගත් වෙනවා මේ සම්බන්ධය හොඳින් පවත්වාගෙන යන්නට හෝ නරක විදියට ඉවත් වෙන්න. මුල්‍ය සාක්ෂරතාවය ෆයිනෑන්ෂල් නොලෙජ් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ලිටරසි. දැන් ශ්‍රී ලංකා මහා බැංකුවේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මේ ෆයිනෑන්ෂල් ලිටරසි වැඩි කරන්න. ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ මොකද්ද? සාක්ෂරතාවය කියන්නේ යම් පුද්ගලයෙක්ට තමන්ගේ මුල්‍ය කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් තමන්ට ලැබෙන ආදායම, තමන් වියදම් කරන විදිය, ආයෝජනය කරන විදිය, හරි විදිය සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිලා ඒකෙන් තමන් අපහසුතාවයට පත් වෙන්නේ නැතුව, ගැටලුවලට පත් වෙන්නේ නැතුව තමන්ගේ මුල්‍ය කටයුතු මෙහෙवला එදිනෙදා ජීවිතයේ යහපත්ව පවත්වාගෙන යන්න ලැබෙන දැනුම තමයි ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ගම්වල ඉන්නවා පොලියට දෙන අය ඉන්නවනේ. උගස් ගන්න අය ඉන්නවා. ඒතොර ඒ අවිධිමත් මුල්‍ය පද්ධතිය තුළ පුද්ගලයන් ගිහිල්ලා තමාට තමන්ගේ ඉඩම උකස් කරලා මුදල් අරගෙන අන්තිමට ඒවා අර පුද්ගලයන්ට අයිති වෙලා තමන්ගේ අර මූලික අවශ්‍යතාවය වෙච්ච නිවාස අවශ්‍යතාවයක් නැති වෙලා යන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි හැමතිස්සෙම අපි ඉස්සරහට කතා කරනවා ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා එකක්. ඒක තුල පවා වාණිජ්‍ය බැංකු වලට, සේ අදාළ බැංකු වලට මේ තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය කටයුතු හැසිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ වංචාවලට අසු නොවෙන්න, ඒගොල්ලන්ට ගැටලුවක් පාඩුවක් නොවෙන්න කොහොමද මේ මුල්‍ය කටයුතු කරන්න කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම කරනවා. ඒතර ඒ නිසා අපි පිළිගන්නවා සමස්ත වශයෙන් සාක්ෂරතාවය දියුණු ලංකාවගේ සමාජයක මුල්‍ය සාක්ෂරතාවයක් තියෙනවා. පාරිභෝගික භාණ්ඩයක් පරිභෝජනයකට එහි උපයෝගීතාවය අවසන් වුණට භාණ්ඩය භාවිතා කිරීමට නොහැකි ලෙස යල්පැන ගිය විට ඒ ආයු කාලය අයින් වෙනවා. නමුත් මුල්‍ය උපකරණය වර්තමාන අගයට වඩා වැඩි වර්ධිත තත්ත්වයක් නේද? අපි තැන්පතුවක් දැම්මුත් එහෙම අවුරුද්දක් යනකොට තැන්පතුවේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නැවත ආයෝජනය කිරීමට හෝ ඉන් වැඩි වටිනාකමක් ජනිත කිරීමට හැකි වේ. බැවින් මුල්‍ය ගනුදෙනුකරුවේ තම ආයෝජන තැන්පතෝ වෙනත් මුල්‍ය උපකරණය පිළිබඳ පුරෝකථනයක් කරනවා, සමක්ෂේපණයක් කරනවා. ඒතර ඒ විදිහට තමන්ගේ තැන්පතුව හෝ තැන්පතුව සමග ලැබෙන ප්‍රතිලාභය පොලිය හෝ වෙනත් දෙයක් හරි අගේ වැඩිවීමක් අපේක්ෂාවෙන් මේ කටයුතු මෙහෙයවීම පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒක සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්ට වඩා වෙනස්. සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්ට වඩා වෙනස්. ඉහළ සබඳතා ජාලයක්. මුල්‍ය ගනුදෙනුකරුවන් ව්‍යවසායකයන් ලෙස ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ විදියට, ව්‍යවසායිකයෝ විදියට විවිධ පාර්ශ්ව සමග සම්බන්ධකම් පවත්වනවා. ඒතකොට ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක ලොකුයි. ඒගොල්ලෝ එක එක ආකාරයට දැනුම්වත් වෙනවා. නේ? මුල්‍ය ශාස්ත්‍රය පිළිබඳව, ව්‍යාපාර පරිසරය පිළිබඳ, ආර්ථික පරිසරය පිළිබඳ ඉහළ දැනුම්වත් භාවයක් තියෙනවා. ඒ නිසා අපිට පහසු නෑ සාමාන්‍යයෙන් සරලව සිල්ලර බඩුවක්, සිල්ලර භාණ්ඩයක්, පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගන්න කෙනෙක් එක්ක වගේ මේ මුල්‍ය ගනුදෙනුකරුවන් එක්ක කටයුතු කරන්න. ඒගොල්ලන්ට විවිධ සම්බන්ධතාවයක්. සමහර විට බැංකුවේ ඉන්න නිලධාරියට වඩා මුල්‍ය පරිසරයේ වෙනස් වීම සම්බන්ධයෙන් අර මුල්‍ය ගනුදෙනුකරු දන්නවා. මොකද අපිට එහෙම ගනුදෙනුකරුවොත් හම්බ වෙනවා. එදිනෙදා සාමාන්‍ය ගම්වල ඉන්න, එහෙම නැත්නම් ගෘහ ඒකකවල ඉන්න පොඩි පොඩි ගනුදෙනුකරුවන්ට වගේම අර විශාල ගනුදෙනුකරුවොත් හම්බ වෙනවා. අපි ඒගොල්ලන්ව හැන්ඩල් කරන්න ඕනේ. ක්‍රමවත් භාවය, ෆෝමැලිටි, ඊළඟට ෆෝකස්. මේගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ මුල්‍ය කටයුතු මෙහෙवला, ව්‍යාපාර මෙහෙवला, ව්‍යාපාර වලින් ලාභ, ආදායම් හොයලා, ලාභ හොයලා ආර්ථිකය තුළ ලාභදායීව පවත්වාගෙන යන ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට සමහර අය ඉන්නවා මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කර කර ලාභ හොයන අය ඉන්නවා.
තව ආයෝජන ප්‍රතිලාභ, කල්පිරීමේ කාලයන්, එදිනෙදා මුල්‍ය වෙළඳපොළ වෙනස්කම්, පොලි අනුපාත වෙනස්කම්, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම ෆෝකස්. මුල්‍ය වෙළඳපොළ ගැන ෆෝකස්. ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. ඒගොල්ලන්ගේ අවධානම අවම කරගන්න ඒගොල්ලෝ ගොඩක් දේවල් කරනවා. යම් මුල්‍ය වෙළඳපොළක අපි දැන් කොටස් වෙළඳපොළ තුල ගැටලුවක් ඇති වෙනවා. ඒගොල්ලෝ ඉක්මනට කොටස් වෙළඳපොළෙන් ඉවත් වෙලා වෙනත් මුල්‍ය වෙළඳපොළකට යනවා. හරි. ඒ වගේ ෆෝකස් එකක් තියෙනවා. හොඳ යොමුගත වීමක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ක්‍රමවත් භාවයක් තියෙනවා. මේ සියලු දේම ඉතාම ක්‍රමවත් ආකාරයෙන් වෙනවා. නිෂ්පාදන ව්‍යාපාරයක් කරන්න පුළුවන්, භාණ්ඩ සේවා සපයන ව්‍යාපාරයක් කරන්න පුළුවන්, මුල්‍ය ව්‍යාපාරවල ඉන්න අය වෙන්න පුළුවන්. මේ දේවල් තියෙනවා. මේ කියන කරුණාකාරකම තමයි සඵලත්වයේ ගුණාත්මකතාවය පිළිබඳ ඉහළම අවධානයක් මේගොල්ලෝ යොමු කරනවා. එන්වයරන්මන්ට් එක පිළිබඳව ඊටාම සංවේදී පරිසරය වෙනස්කම්. දැන් පරිසරය වෙනස්කම් කියන්නේ භෞතික පරිසරය නෙමෙයි. දැන් අපිට මුල්‍ය පරිසරය. දැන් මේ දවස්වල තියෙන මේ ආර්ථික පරිසරය තුළ තියෙන වෙනස්කම්. ඒ වගේ දේවල්. දැන් රන් මිල පහත වැටීම, බටහිර යුරෝපීය මුල්‍ය අර්බුදය, ස්වාභාවික විපත්, ඒ වගේ දේවල් වලදී මුල්‍ය හැසිරීම, මුල්‍ය වෙළඳපොළ හැසිරීම වෙනස් වෙන ආකාරය පිළිබඳ ඒගොල්ලන්ට ඒගොල්ලෝ සංවේදී. ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් හොයලා බලනවා. හරි. ඊළඟට අපි බලමු විවිධ මුල්‍ය ගනුදෙනුකරුවන් වර්ග. මම මෙන්න අර ඉස්සෙල්ලා කියපු රූප සටහන මුල්‍ය වෙළඳපොළ රූප සටහන අපි මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් එහෙම නැත්නම් මුල්‍ය අතරමැදිකරණයට අපි කියනවා ඉන්ඩිරෙක්ට් ෆයිනෑන්ස් කියලා. එහෙම නැත්නම් වක්‍ර මුදල්, ඍජු මුදල්, ඩිරෙක්ට් ෆයිනෑන්ස්. මේකට හේතුව මේ මම අර ඉස්සෙල්ලා කියපු හතර කණ්ඩායම් අතර හවුස්හෝල්ඩ්ස්, බිස්නස්, ගවර්න්මන්ට්, ෆොරිනර්ස්. ඒගොල්ලෝම අනිත් පැත්තේ ඉන්නවා බරෝවර්ස් හෝ ස්පෙන්ඩර්ස් විදියට, මේ ලෙන්ඩර් හෝ සේව විදියට. මුල්‍ය අතරමැදිකරණයේදී බොහෝ විට ලැබෙන්නේ මේ තැන්පතු වලට පොලියක්. තැන්පතු වලට පොලියක්. මොකද මුදල් කාලයත් සමග අගය වැඩිවීම ආකාර දෙකකට එනවා. එකක් තමයි පොලියක් එකතු වෙලා අගය වැඩි වෙනවා. රුපියල් 100ක් තැන්පත් කරොත් 110ක පොලියක් ගෙවනවා කිව්වොත් එතකොට අවුරුද්ද අවසානයේදී 110ක් වෙනවා. ඒතර කාලයට ලැබෙන මිල තමයි තැන්පතුවක පොලිය. ඒක නිශ්චිතයි. එතන මුල්‍ය අතරමැදිකරණය තුළ වාණිජ්‍ය බැංකු සහ අනෙකුත් බැංකු, ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මුල්‍ය සමාගම්, කල්බදු සමාගම්, මේ වගේ ආයතනවල තැන්පතු ඒක රාශී කරොත් ඒකට පොලියක් ලැබෙන්නේ. එතකොට තැන්පතු විදියට ලැබෙන මුදල් බැංකුවලට බැංකු Tamanට කැමති විදියට ආයෝජනය කරනවා. එතකොට මම දන්නේ නැහැ මම දාපු තැන්පතුව මොකේද තියෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ මුල්‍ය අතරමැදිකරණය කියලා. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරි. මුල්‍ය අතරමැදිකරණය. දැන් මම ආපහු ගියොත් බෝඩ් එකට බෝඩ් එක නේද දැන් පේන්නේ? ඔව් සර්. ඔව් සර්. අපි සාමාන්‍ය ව්‍යාපාරක ආයතනයක බැලන්ස් ෂීට් එක XYZ Limited කියලා ගත්තොත් හරි සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක බැලන්ස් ෂීට් එක මෙතන තියෙනවා කැපිටල් නේ සිංහල ලියමුකෝ සිංහල පන්තියනේ ප්‍රාග්ධනය
මෙතන තියෙන ස්ථාවරවත්කම්. හරි නේද? මෙතන තියෙනවා ජංගම වගකීම්. මෙතන තියෙනවා ජංගම වත්කම්. ඔය සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක ශේෂ පත්‍රය. අපි ගත්තොත් බැංකුවක. ප්‍රාග්ධනය මෙතන තියෙනවා. ස්ථාවර වත්කම් තියෙනවා. ජංගම වත්කම්. ජංගම වගකීම්. දැන් බලන්න කැපිටල් එක තමයි මේකේ වැඩි. ජංගම වත්කම් වලට ජංගම වගකීම් 1:2 අනුපාතයට පවත්වාගෙන යනවා. එතකොට මේ වගේ ස්වභාවයක් තමයි මෙතන 4යි මෙතන 1යි මෙතන 3යි මෙතන 2යි මේ ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර සූත්‍රවල ආයෝජනය කළා. ඒකෙන් නිෂ්පාදන කටයුතු ව්‍යාපාරික කටයුතු කරනවා. ඒතකොට ජංගම වත්කම් ප්‍රමාණයත් යම් නායකයෝ තුග්ගය ඒ වගේ තියෙනවා. මෙතන තියෙන වගකීම් විදියට ගෙවිය යුතු ණය හිමියෝ නේ ගෙවිය යුතු බදු වෙනත් ගාස්තු ඒ වගේ දේවල්. ඒතකොට කැපිටල් එක ගොඩක් තියෙනවා. දැන් බැංකුවක් ගත්තොත් බැංකුවේ සම්පූර්ණ වෙනස් මීට වඩා. මෙතන තියෙනවා කැපිටල් එක. මෙතන තියෙන්නේ ජංගම වගකීම් විදියට තැන්පත්. තැන්පත්කරුවන්ගේ තැන්පත් තමයි මේ පැත්තේ තියෙන්නේ වම් පැත්තේ. මේ ස්ථාවරවත්කම යම් ප්‍රමාණයක් තියෙනවා. මෙතන තියෙන්නේ ණය සහ අත්තිකාරම්. බැංකුවක ශේෂ පත්‍රයේ ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් තියෙන්නේ තැන්පත්කරුවන්ගෙන් ලබාගත්තු තැන්පත් වගකීම් පැත්තේ. වත්කම් පැත්තේ ස්ථාවර වත්කම් වලට වඩා වැඩියෙන් තියෙන්නේ ණය සහ අත්තිකාරම්. ඒ කියන්නේ ණය ගනුදෙනු කරනට දීපු ණය. දැන් බලන්න කැපිටල් එක අයිතිකරුගේ ප්‍රාග්ධනය මේ නිෂ්පාදන හෝ වෙනත් වෙළඳ ව්‍යාපාරයක අයිතිකරුගේ ප්‍රාග්ධනය තමයි මේ වත්කම් වල ආයෝජනය කරන්නේ. අයිතිකරුගේ ප්‍රාග්ධනය වත්කම් වල ආයෝජනය කරන්නේ. මෙතන අයිතිකරුගේ ප්‍රාග්ධනය නෙමෙයි ආයෝජනය කරන්නේ තැන්පත්කරුවන්ගේ තැන්පත්. පැහැදිලි නේද? මේ තැන්පත්කරුවන්ගෙන් ලබා ගන්න තැන්පත් තමයි ණය විදියට ආයෝජනය කරන්නේ. ප්‍රධානතම ආයෝජනය ණය සහ අත්තිකාරම්. මේක ආයෝජනය කරන්නේ මේක බැලන්ස් කරොත් අපි මේකෙනුත් පේනවා එක පැත්තකින් මේ වෙනස අඳුර ගන්න බැලන්ස් ෂීට් දෙකේ තියෙන. එහෙනම් අනිවාර්යයෙන්ම දැන් මෙතන ගැටලුවකට පත් දැන් අපි හිතමු ජංගම වත්කම් වූ ස්ථාවරවත්කම් හානියක් වුණා නම් මොන හරි දෙයක් ස්ථාවරවත්කම් වලට හානි වෙනවා. ගොඩනැගිලි ඉඩම් ඒවා නායෑමට ලක් වෙලා විනාශ වෙනවා, ගින්නෙන් විනාශ වෙනවා. ඒතර නායකයෝ මේ අපි ණයට දීලා අපේ ණයට බඩු අරගෙන ඒගොල්ලෝ ගෙවන්න නැතුව යනවා නේ. තොගය විනාශ වෙනවා. ඒවා විනාශ වුණාම මේකේ බලපෑම ඇති වෙන්නේ කාටද? අයිතිකරුට. කැපිටල් එක යොදවපු එක්කිනාට. ඒතර අයිතිකරු බංකොලොත්. දැන් මෙතන එන්න පුළුවන් මොකද්ද? ණයගත්තුවේ ණය ගෙවන්නේ. බැංකු වලින් ණයගත්තුවේ ණය ගෙවන්නේ නැහැ. නේ? බැංකු වලින් ණයගත්තුවේ ණය ගෙවන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේකෙන් අපහසුතාවයකට පත් වෙන්නේ කවුද? අයිතිකරු නෙමෙයි තැන්පත්කරු. මොකද තැන්පත්කරුගේ තැන්පතු පාවිච්චි කරලා තමයි බැංකුව බිස්නස් කරන්නේ. එහෙනම් අනුන්ගේ සල්ලි වලින් බිස්නස් කරන අන්දරයක් තමයි බැංකුකරුවෝ ඇතුළු අනිකුත් ඔය සමාගම්.
නිසා අනිවාර්යයෙන්ම අපිට ලොකු වගකීමක් තියෙනවා බැංකු කරුවෝ විදියට මුල්‍ය ආයතන වැඩ කරන විදියට මෙන්න මේ තැන්පත් කරුවන්ගේ තැන්පත් ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි මේ ණය සහ අතිකාරම් වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්න මේ ණය ආපසු අය කරගන්න සහ හොඳ අයට ණය ලබා දෙන්න. මොකද ඒක තමයි ප්‍රධානතම සාධකය වෙන්නේ බැංකුවේ ණය අවදානම ඉහළ ගියොත් එහෙම ඉස්සෙල්ලම අවදානමට ලක් වෙන්නේ තැන්පත් කරුවන්. ඒ පැත්තෙනුත් අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ මුල්‍ය ගනුදෙනු කරුවන්ව ආරක්ෂා කරගන්න, තැන්පත් කරුවන්ව ආරක්ෂා කරගන්න. එතකොට මම කියන්න ගියේ දැන් මම තැන්පත් විදිහට දැම්මම තැන්පතු මම කරාම බැංකුවක මට සහතිකයක් දෙනවා එක මට පාස්පොතක් දෙනවා නේ ජංගම කිනුවකට චෙක් පොතක් දෙනවා මම දන්නේ නැහැ මගේ මේ තැන්පතු මේ කොයි කාටද අත්තිකාරම විදිහට දුන්නේ කොයි ආයෝජනයද දුන්නේ තව තියෙනවා ඉතින් ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ් සහ වෙනත් ණය ඒ වගේ දේවල් වල ආයෝජන කරන මම දන්නේ නැහැ ඒතර මම දන්නේ මම තැන්පතුවක් දැම්මා මට දුන්නා එක්ක FD සර්ටිෆිකේට් එක එක්ක පාස්පොතක් දුන්නා එක්ක චෙක් පොතක් දුන්නා එච්චර තමයි මම දන්නේ මගේ තැන්පතුවට මොකද වෙන්නේ කියලා ඒ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් වල තත්ත්වය නමුත් අපි හිතමු මම මුල්‍ය වෙළඳපොලේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් මුල්‍ය අතරමැදිකරණය කියන්නේ ඒකයි නමුත් මම මුල්‍ය වෙළඳපොළ තුල යම් සමාගමක කොටස් වල ආයෝජනය කරනවා මේ ෆයිනෑන්ෂල් මාකට්ස් හරහා කොටස් වෙළඳපොළ හරහා ආයෝජනය. ඒත් මම දන්නවා මම අහවල් සමාගමේ අහවල් කොටස් ගාන මෙන්න මේ ප්‍රමාණයට මිලදී අරගෙන තියෙනවා. ඒක ඩිරෙක්ට් ෆිනෑන්ස්. ඒත් මම දන්නවා මේ කොටස් මේ ව්‍යාපාරික ආයතනය ඇසිරෙන ආකාරයට මේ කොටස් වල මිල ඉහළ පහළ යනවා. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕන. ඔන්න ආයතනය විරිහෙනවනම් කොටස් මිල පල්ලෙහාට මට පුළුවන් ටක් ගාලා මගේ කොටස් ටික විකුණලා දාලා වෙන්න පුළුවන් අවදානම අඩු කරගන්න. බැංකුවකට මට එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි බැංකුව තමන්ගේ ශේෂපත්‍ර මාස 3න් 3ට මේ ප්‍රසිද්ධ පුවත්පත්වල පළ කරන්න ඕන කියලා ශ්‍රී ලංකා මහා බැංකුව මඟ පෙන්වීම කරන්නේ. අපි ඉස්සරහදී ඒක කතා කරනවා. මොකද මේ මුල්‍ය ගණන් කරනකොට යම් අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මුල්‍ය වෙළඳපොළ තුල ෂෙයා මාකට් එකේ, ඩිබෙන්චර් මාකට් එකේ ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් වල නම් ටිකක් ඉන්නවා. ඒවා වැඩි සාමාන්‍ය ගනුදෙනුකරුවෝ තමන්ගේ ආයෝජන කරන්නේ නැහැ. තැන්පත් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලංකාවේ වැඩියක්ම මුල්‍ය ගනුදෙනුකරුවන් භාවිතා කරන්නේ බැංකුව ඇතුළු අර මුල්‍ය ආයතන. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරි හරහා තමයි වැඩි ප්‍රමාණයක් අරමුදල් ගලාගෙන යන්නේ මේ පැත්තට. සාමාන්‍ය ගනුදෙනුකරුවන් මුල්‍ය වෙළඳපොළ හරහා කරන කටයුතු ඉතාම අඩුයි. ඒ නිසාම තමයි ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වෙච්ච බැංකු සහ නිකුත් ආයතන විශේෂ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ සාමාන්‍ය තැන්පතුකරුවන් කුඩා තැන්පතුකරුවන් ඇතුළු අනිකුත් මේ තැන්පතු පැත්ත ආරක්ෂා කරගන්න මේ ණය වලින් තියෙන අවධානම අඩු කරනවා. මොකද බැංකුව ඇතුළු මුල්‍ය ආයතන වැඩියෙන්ම ආයෝජනය කරන්නේ ණයවල. මේ සාමාන්‍ය ස්වභාවය මුල්‍ය පද්ධතිය. අපි බලමු දැන් මෙතන ඉන්නවා මුල්‍ය අතරමැදිකරුවෝ. මුල්‍ය අතරමැදිකරුවෝ ඉදිරිපත් කරන මුල්‍ය නිමැවුම් තමයි තැන්පතු. ඒතර ඒගොල්ලෝ කොහොමද කරන්නේ? ආර්ථිකය තුළ සංසරණය වෙන අතිරික්ත මුදල් මම අර ඉස්සෙල්ලා කිව්වා සේවින්ග්ස් කියන එකනේ. අතිරික්ත මුදල් ඒක රාශී කරනවා, ඩිපොසිට් මොබිලයිස් කරනවා. බැංකු සහ වෙනත් බැංකු නොවන මුල්‍ය ආයතන විවිධ ප්‍රතිලාභ සහිත ඉතුරුම් නිමැවුම්. ඒතර ඒගොල්ලෝ ඩිපොසිට් ප්‍රොඩක්ට්ස් විදියට ඉතුරුම් නිමැවුම් විදියට ගනුදෙනු කරවන්නට ඉතින් එක එක බැංකුවල විවිධ සන්නාම තියෙනවා. නමුත් මූලිකවම ඉතුරුම් ගිණුම් විදියට ඉතුරුම් තැන්පත් විදියට ඒවා ගනුදෙනු කරවන්නට ඉදිරිපත් කරලා ඒ හරහා මේ ආර්ථිකයේ සංසරණය වෙන අතිරික්ත මුදල් ඒක තමයි ලයිව් බ්ලඩ් එක ආර්ථිකයේ තුල තියෙන ආර්ථිකයේ දුවවන ලය තමයි අරමුදල්.
ඒවා ඒක රාශී කරනවා. ඉතිරි කිරීම තැන්පත් ලෙස බාරගෙන ඒක දල දේශීය ඉතිරි කිරීම වලට ඒතර ඒක ඒ සමස්ත ඉතිරි කිරීම අවසානයේදී දල දේශීය ඉතිරි කිරීම වලට බලපාන සාධක වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා ආර්ථිකය තුල දල දේශීය ඉතිරි කිරීම අනුපාතය වැඩි වෙන්න ආර්ථික සංවර්ධනය වැඩි වෙනවා කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඒක සංවර්ධනය තීරණය කරන ප්‍රමුඛ දර්ශකයක්. සංවර්ධිත රටවල මේක ඉහළා ගියා. ලංකාව ඇතුළු දැන් මැදි ආදායම් රට ඒක සාපේක්ෂව පහළ ගියක් තියෙන්නේ. එතන මෙම ජාතික ඉතිරි කිරීම රටක ආයෝජන අවස්ථාවට මඟ පාදන මානසික කතාවමයි. තද ඉල්ලුම් තැන් මූලිකවම කයනු තුනක් ඇදලා මූලිකව මෙම අතිරික්ත අරමුදල් තැන්පතු වර්ග තැන්පත් නිමැවුම් තුනක් විදියට තමයි මූලිකවම මුල්‍ය ආයතන මුදල් අතරමැදිකරණයේදී භාවිතා කරන්නේ. එකක් තමයි ඉල්ලුම් තැන්පත් ඩිමාන්ඩ් ඩිපොසිට්ස්. අපි දන්න සරල භාෂාවෙන් කියනවනම් කරන්ට් accounts. හරි. අනිත් එක ඉතිරි කිරීමේ තැන්පත් savings deposits. අනිත් එක time deposits. ඒවා කල්පිරීමේ කාලය අනුව වර්ග කරනවා. ඒතර මේක තමයි මූලිකවම තැන්පතු නිමැවුම් වර්ග තුන. ඒතර මේවා විවිධ බැංකු විවිධ ආකාරයට නැවතත් ගනුදෙනු කරනට ලැබෙන ප්‍රතිලාභ විවිධ ප්‍රතිලාභ ලබා දෙමින් කොටස් වලට කඩනවා. අපි ඒකට පාවිච්චි කරනවා ඩෙමෝග්‍රැෆික් ෆැක්ටර්ස්. එහෙම නැත්නම් ජන විද්‍යාත්මක සාධක. මොනවද ජන විද්‍යාත්මක සාධක කියන්නේ? වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඊළඟට ආර්ථික මට්ටම්. ඔන්න ඔය වගේ සාධක මත ඔය වගේ සාධක එහෙම නැත්නම් ආර්ථිකය තුල ඒගොල්ලෝ නියුක්ත වෙන ප්‍රක්‍රියා වර්ගය. මේ වගේ සාධක මත මේවා නැවත කොටස් වලට කඩාගෙන ඒ කොටස් වලට උචිත වන ඒ කොටස් අපේක්ෂා කරන බෙනිෆිට්ස් ප්‍රතිලාභ පොලිය හෝ පොලියට අමතරව සමාන ලබා දෙන අනෙකුත් ප්‍රතිලාභ. පොලියට අමතරව ලබා දෙන අනෙකුත් ප්‍රතිලාභ ඉදිරිපත් කරලා ඒගොල්ලෝ මේ තැන්පතු ඒකරාශී කරනවා. ඒතර මුල් ආයතනක තැන්පතු වෙනුවෙන් ගෙවන මිල පොලියයි. ඒතර ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වල මූලිකවම මුදලේ කාලයත් එක්ක ගෙවන මිල පොලිය. මුදල් කාලයත් සමග ගෙවන මිල පොලිය. මුල්ල අනිත් මුල්ල නිමැවුම් වල මුල්ල වෙළඳපොළ තුල තියෙන මුල්ල නිමැවුම් වල ඊට අමතරව තියෙනවා පොලියට අමතරව කැපිටල් ගේන් එහෙම නැත්නම් අගය වැඩිවීමක්. දැන් උදාහරණයක් ගත්තොත් ෂෙයා එකක හරි. දැන් මේ දවස්වල නම් මේ තියෙන ප්‍රශ්නත් එක්කලා ෂෙයා මාකට් එකේ විචල්්‍යතාවයන් තක්සේරු කරන්න අමාරුයි හරියට. නමුත් අපි හිතමුකෝ හොඳින් ක්‍රියාත්මක වෙන කාලයක අද මම රුපියල් 100ට යම්කිසි මේ ෂෙයා එකක් ගන්නවා. මේ ආයතනයේ ක්‍රියාකාරකම් උඩ ක්‍රියාකාරීත්වය වෙන ඒගොල්ලන්ට හොඳ ලාභ ඇතිලා ඊළඟ මේ ෂෙයාර්ස් වලට ඉල්ලුමක් ඇති වෙනවා. මේ ෂෙයාර්ස් ඊළඟට වැඩි වෙනවා රුපියල් 110 දක්වා. ඒතකොට ගත්තු මිල 100යි දැන් වෙළඳපොළ මිල 110යි. කැපිටල් ගේන් එකක් තියෙනවා ඒකෙන්. මං වික්කොත් රුපියල් 10ක් තියෙනවා. ඊට අමතරව ෂෙයාර්ස් වලට ඩිවිඩන්ඩ්ස් ලාභාංශ ගෙවනවා නේ. ඒ වගේ ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් තැන්පත් නිමැවුම් වලට එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස්ලා ඉදිරිපත් කරන නිමැවුම් වලට ලැබෙන ප්‍රතිලාභය තමයි පොලිය. ඒ උද්දමනයේ බැංකුවල පොලිය ගෙවීමේ හැකියාව තරගකාරී පොලිය අනුපාත වැනි සාධක මත රඳා පවතින. මූලිකවම පොලිය අනුපාතකය සම්බන්ධ වෙන්නේ රට තුල උද්දමන අනුපාතයත් එක්කලා. පොද උද්දමනය සහ පොලිය අතර තියෙන්නේ එකිනෙකට වෙන් කළ නොහැකි සම්බන්ධතාවය. අපි බලමු ඉල්ලුම් තැන්පත් ඩිමාන්ඩ් ඩිපොසිට්ස්. මේ කියන්නේ බැංකු වල තියෙන ජංගම ගිණුම් කරන්ට් accounts. පුද්ගලයන් විවිධ
වාණිජ බැංකුවල. ඒතර වාණිජ බැංකුවල විතරයි ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. කමර්ෂල් බැංක්ස් කියලා තියෙන්නේ. වාණිජ බැංකු ලියාපදිංචි වාණිජ බැංකුවල පමණයි ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ජංගම ගිණුම් වල ලක්ෂණ තමයි පොලියක් ගෙවන්නේ නැහැ. පොලියක් ගෙවන්නේ ගණදුනකරු ඉල්ලෝ විට බැංකුකරු ගෙවන්න ඕන. on demand. ඒ නිසා තමයි ඒකට demand deposit කියන්නේ. ගණදුනකරු ඉල්ලුවාම බැංකුකරු ගෙවන්න ඕන. ගණදුනකරු කොහොමද ඉල්ලන්නේ? චෙක් පතකින් ඉල්ලන්නේ නේ. චෙක් පතක් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒකේ තියෙන්නේ pay on demand ඉල්ලූ විට ගෙවනු කියලා තියෙන්නේ සිංහලෙන් බලන්න. නැතුවනේ ප්ලීස් ගෙවන්න එහෙම කරන්න. ඒක ඩිමාන්ඩ් එක. ඒක බැංකුවට කරන නියෝගයක් මේ ගනුදෙනුකරු වහාම මේක ගෙවන්න කියලා. මුදල් චෙක් පතක් නම්. ගනුදෙනුකරු ඉල්ලූ විට ගෙවන්න ඕන, පොලියක් ගෙවන්න නැහැ. තවත් වැදගත් ලක්ෂණයක් තමයි ගිණුමේ ශේෂය ඉක්මවා. ගිණුමේ ශේෂය ඉක්මවා මුදල් ආපසු ගන්න පුළුවන්. ඒතර හොඳ ගනුදෙනුකරුවන්ට ගිණුමේ ශේෂය ඉක්මවා මුදල් ගන්න පහසුකමක් දෙනවා. අපි මේකට කියනවා ගිණුම අයිරා කිරීම. ගිණුම අයිරා කිරීම. ගිණුම අයිරා කරන්න පුළුවන්. අනිත් එක තමයි චෙක් පොතක් නිකුත් කරන්නේ ජංගම ගිණුමක් වෙනුවෙන්. චෙක් පොතක් නිකුත් කරන්න. දැන් මේව නෝට් එකේ නැතිනම් තමයි සටහන් කරගන්න. ගිණුම විවෘත කිරීමේදී හඳුන්වා දීමක් අවශ්‍ය වෙනවා. ගිණුම විවෘත කිරීමේදී හඳුන්වා දීමක් අවශ්‍ය වෙනවා. කවුරු හරි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන ජංගම ගිණුමක් නැතුව අරින්න බෑ. ඒතර ජංගම ගිණුම එක පොලියක් ගෙවන්නේ ගණදනකරු ඉල්ලූ විට බැංකුකරු ගෙවන්න ඕන. ගිණුමේ ශේෂය ඉක්මවා ගිණුමට චෙක් පත් නිකුත් කරන්න පුළුවන්. චෙක් පොතක් නිකුත් කරනවා. චෙක් පත් මගින් ගනුදෙනු කරන්නේ සාමාන්‍යයෙන් චෙක් පත් මගින්. ගිණුම විවෘත කිරීමේදී හඳුන්වා දීමක් අවශ්‍යයි. ගිණුම විවෘත කිරීමේදී හඳුන්වා දීමක් අවශ්‍යයි. අනිත් වැදගත් ලක්ෂණයක් තමයි නාමනය, නොමිනේෂන්, නොමිනි, නාමනය. නාමනය. නොමිනි කෙනෙක් පත් කරන්න බෑ. නාමනය කළ නොහැක. ඇයි ගොඩක් ප්‍රශ්නවල අහලා තිබ්බා. ඇයි නොමිනි කෙනෙක් දාන්න බැරි? නොමිනි කෙනෙක් දානවා කියන්නේ මොකද? මේ ඉතිරි කිරීම ගිණුම හා කාලීන තැන්පත් වලට පුළුවන් අපිට නොමිනි කෙනෙක් දාන්න. නොමිනි කියන්නේ කවුද? නාමිතයා. නාමිතයා කියන්නේ ගිණුම් හිමිකරුගේ මරණින් පසු ගිණුමේ ශේෂය හිමිවන පුද්ගලයා. නාමිතයා කියන්නේ ගිණුම් හිමිකරුගේ මරණින් පසු ගිණුමේ ශේෂය අයිති වන පුද්ගලයා. නාමිතයා. නාමිතයා කියන්නේ නාමිතයා යනු ගිණුම් හිමිකරුගේ මරණින් පසු ගිණුමේ ශේෂය හිමිවන පුද්ගලයා, අයිති වන පුද්ගලයා. එයාගේ පවුල කෙනෙක් වෙන්නත් පුළුවන්, පවුලෙන් පිටස්තර වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජංගම ගිණුම් සඳහා නාමිතෙක් දාන්න බෑ, පත් කරන්න බෑ කියනවා. ඇයි ඒ මොකක්ද නීතිමය පසුබිම?
ඔරල් මොනවද කිව්වද? පුළුවන්ද කවුරු බැංකුවේ වැඩ කරන එක්කෙනෙක් මට කියන්න බෑ. බැංකුවල වැඩ කරන එක්කෙනෙක් මට කියන්න. ඇයි ජංගම ගිණුම් සඳහා නාමිතයෙක් පත් කරන්න බැරි? ඔයගලන්ට කතා කිරීමේ අවස්ථාව තියෙනවා. එක්කෙනෙක් කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න. ඔය කියන්නේ නැත්නම් අනිත් දැනගන්නේ කියලා බයටද? right. දැන් ජංගම ගිණුමක් වෙනුවෙන් අපිට චෙක් පොතක් දෙනවා. එතකොට චෙක් පොතේ ශේෂය හරි ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා හෝ ශේෂය තුල ඇතුළත මේ ගිණුමේ හිමිකරුට චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. ඒතර ජංගම ගිණුමක ඒ ගිණුම වෙනුවෙන් නිකුත් කරපු චෙක්පත් අතේ තියෙන හැම කෙනෙක්ටම ජංගම ගිණුමක් වෙනුවෙන් නිකුත් කරපු චෙක්පත් අතේ තියෙන හැම කෙනෙකුටම ඒ ජංගම ගිණුමේ ශේෂය සඳහා හිමිකමක් තියෙනවා. හරි නේද? දැන් මට දීලා තියෙනවා නම් යම් ජංගම ගිණුමකින් චෙක්පතක් රුපියල් ලක්ෂයක මට පුළුවන් ඒ ලක්ෂ චෙක්පත බැංකුවට දීලා ඒ ගිණුමෙන් මුදල් ආපසු ගන්න. තවත් කෙනෙක්ට දීලා තියෙනවා නම් ලක්ෂයක් එයාටත් පුළුවන්. එතකොට ජංගම ගිණුමක් සඳහා නිශ්චිත හිමිකරුවෙක් නැත ශේෂය සඳහා. යම් නාමනය කරන්න නම් නිශ්චිත හිමිකරුවෙක් නිශ්චිත ප්‍රමාණයක් තියෙන්න ඕන. අපි ජංගම ගිණුමක ඒ ස්වභාවය දකින්නේ නැහැ. ජංගම ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් අත ඇති සියලු දෙනාටම අදාළ ජංගම ගිණුමේ ශේෂය සඳහා හිමිකමක් ඇත. ඒ කියන්නේ හිමිකරුවන් ගොඩයි, අයිතිකරුවන් ගොඩයි. ඒ නිසා නිශ්චිත එක පුද්ගලයෙක්ව පත් කරන්න බෑ නාමිතයා විදියට. ඒතර නාමිතයා කියන්නේ අරකේ අයිතිය පැවරෙන පුද්ගලයා අදාළ ගනුදෙනුකරුගේ මරණයෙන් පස්සේ. ඒතර ගනුදෙනුකරු මිය ගියා කියලා නෙමෙයි ජංගම ගිණුම ප්‍රමාණවත් කාලයක් ඇතුළතදී චෙක්පත ඉදිරිපත් කරලා මුදල් ගන්න පුළුවන්. විශේෂයට හිමිකමක් තියෙනවා. ඒ නිසා තමයි නොමිනි කෙනෙක් දාන්න බෑ. right. ඉතින් බලන්න තැන්පතු වල ආරක්ෂාව තියෙනවා. මොකද වාණිජ්‍ය බැංකු වල තියෙන්නේ වාණිජ්‍ය බැංකුව රෙගියුලේට් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තැන්පතු වල ආරක්ෂාව. ද්‍රවශීලතාවයක් තියෙනවා. මොකද්ද ද්‍රවශීලතාව කියන්නේ? ඉදා ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් නේ. දැන් ජංගම ගිණුමක් වෙනුවෙන් එක්කෝ කෑෂ් චෙක් පතකින් ඉක්මනට කෑෂ් ගන්න පුළුවන්. මෙයා ඉල්ලුව විට ගන්න ඕන. එහෙනම් බැංකු කරුට කියන්න බෑ හෙට එන්න තව සතියකින් එන්නේ නැත්නම් හැන්දෑවේ එන්නේ එහෙම කියන්න බෑ. චෙක් පත ඉදිරිපත් කරපු වහාම බැංකුකරු ගෙවන්න ඕන. එහෙනම් 100% 100%ක්ම ද්‍රවශීලතාවයේ තියෙනවා ඉල්ලුම් තැන්පතු වල ජංගම ගිණුම් වල. ඒ වගේම බාධාවකින් තොරව අරමුදල් හුවමාරු වෙනවා. දැන් චෙක් පතක් නිකුත් කරාම ජංගම ගිණුමට ඒක ප්‍රශ්න කිරීමකින් තොරව බාර දැන් ලංකාවේ තියෙන මේ අවිශ්වාසය පිළිබඳ ගැටලු නිසා එහෙම චෙක් පත ප්‍රශ්න කරනවා. එහෙම නැත්තම් චෙක් පත කියන්නේ මුදල් හා සමානව මුදල් වෙනුවට භාවිතා කළ හැකි ගනුදෙනු කිරීමේ ඒකකයක්. චෙක් පත කියන්නේ මුදල් හා සමානව මුදල් වෙනුවට භාවිතා කළ හැකි ගනුදෙනු කිරීමේ උපකරණයක්. negotiable instrument ගනුදෙනු කළ හැකි උපකරණයක්. ඕනෑම සමාජයක මුදල් වෙනුවට චෙක් පතක් බාරගන්න එක 100% විශ්වාසයෙන් ඇතුව කරන්න පුළුවන් නම් ඒක ඉතා දියුණු සමාජයක් වෙනවා. මොකද අවිශ්වාස කරන්නේ ජංගම ගිණුම සම්බන්ධයෙන් චෙක් පත බාර ගන්නවා, ගනුදෙනුව සිද්ධ කරනවා. ඒතර මුදල් භාවිතය වෙනුවට චෙක් පත් භාවිතය කරන්න පුළුවන්. බාධාවකින් තොරව අර මුදල් හුවමාරු වෙන. ඒතර මගේ ගිණුමේ තියෙන ලක්ෂයක චෙක් පතක් දුන්නොත් මගේ ගිණුමේ තියෙන ලක්ෂයක් වෙනත් පුද්ගලයෙකුගේ ගිණුමට හෝ මුදල් විදියට මාරු වෙනවා. ඉල්ලුම් තැන්පත්වල ස්වභාවය ඕක තමයි. ඊළඟට අපි බලමු ඉතිරි කිරීමේ තැන්පත්. තැන්පත් වලට ආරක්ෂාවක් තියෙනවා ලියාපදිංචි
නියාමනය කරන මුල්‍ය ආයතනවල තමයි ඉතිරි කිරීමේ ගිණුම අරින්න පුළුවන්. වාණිජ බැංකු, විශේෂ බැංකු, වාණිජ බැංකු, විශේෂ බැංකු, මුල්‍ය සමාගම්. ඒවා ලියාපදිංචි ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවේ ඒවා නියාමනය වෙනවා. ඒ නිසා ආරක්ෂාවක් තියෙනවා. අන්න ජංගම ගිණුමට ඇති ලක්ෂණයක් තියෙනවා. ඉතිරි කිරීම සඳහා පොලියක් ගෙවනවා. ඉතිරි කිරීම් ගිණුමට එහෙම නැත්නම් ඉතිරි කිරීම් තැන්පතුවකට ලැබෙන මිල තමයි කාලය අනුව පොලිය. පොලිය. දැන් මේ A levels ළමයි කරපු අය මා ෆලෝ කරනවා නේද? ගැටලුවක් නැහැ නේද ඔයගොල්ලන්ට? මෙසේජ් එකක් දාන්න. ගැටලුවක් නැහැ නේ? right. ද්‍රවශීලතාව කියන්නේ ඉක්මනට මුදල් ගන්න පුළුවන්කම. දැන් ඉස්සර ඉතිරි කිරීමේ ගිණුම් වලින් මුදල් ආපසු ගැනීම සීමා කරලා තිබ්බා. මට මතකයි කාලයකට ඉස්සෙල්ලා සතියකට තැන්පතු 2යි. දෙපාරයි ආපහු ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් සීමාව තියෙනවා. දැන් ජංගම ගිණුමක එහෙම නැහැ. අද වෙනකොට එහෙම සීමාවල් නැහැ. අද තාක්ෂණය නිසා ඉතිරි කිරීමේ ගිණුමක ආපසු මුදල් ගන්න. දැන් ඉතිරි කිරීමේ ගිණුමකින් මුදල් ගන්නවා නම් ජංගම ගිණුමක් වගේ නෙමෙයි. ඉතිරි කිරීමේ මුදල් ගන්නවා නම් ගිණුමකින් ගිණුම අයිතිකරු නේ ගිණුම හිමියා පුද්ගලිකව බැංකුවට යන්න ඕන. එයා බැංකුවට යන්න ඕන. ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න ඕන. අනන්‍යතාවය ඉදිරිපත් කරාට පස්සේ තමයි අන්න ඉතිරි කිරීමේ ගිණුමෙන් මුදල් ආපසු ගන්න පුළුවන් වෙන්නේ. මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවක් හරහා. පැහැදිලිනේ? අනිවාර්යයෙන්ම ගිණුමේ හිමිකරු බැංකුවට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය බැංකු නිලධාරියා ඉදිරියේදී පෙන්නලා නිලධාරියා සෑහීමකටපත් වුණොත් මුදල් ගෙවන්න පුළුවන්. ජංගම ගිණුමක එහෙම නැහැනේ. අයිතිකාරයම යන්න ඕනේ නැහැනේ. දැන් ජංගම ගිණුමෙන් එයා අත්සන් කරලා වෙනත් පුද්ගලයෙක්ට චෙක් පතක් දුන්නොත් ඒ වෙනත් පුද්ගලයාට ගිහිල්ලා පුළුවන් ජංගම ගිණුමෙන් මුදල් ගන්න. ඉතින්දී අවශ්‍ය වෙන්නේ අයිතිකරුගේ අත්සන හඳුනා ගැනීම පමණයි. ඒතර බැංකුකරුගේ වගකීම අයිතිකරුගේ අත්සන නිවැරදිව හඳුනා ගැනීම. එහෙම වැරදි අත්සනකට වංචාසහගත අත්සනකට ගෙවුවොත් එහෙම බැංකුකරු තමයි වැරදිකාරයා වෙන්නේ. නමුත් ඉතිරි කිරීමේ ගිණුමකදී පුද්ගලයා ගිණුමේ අයිතිකරු ගිහිල්ලා බැංකුවේ පෙනී ඉඳලා නිලධාරියා ඉදිරියේ තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා මුදල් ගන්න ඕන. අද මොකද්ද වෙලා තියෙන්නේ? ATM කාඩ් එක හරහා PIN නම්බර් එකක් ලැබිලා ඕන වෙලාවක ඉතිරි කිරීමේ මුදල් වලින් ATM යන්ත්‍ර හරහා මුදල් ගන්න පුළුවන්. ඒතර ජංගම ගිණුමක ඉතිරි කිරීමේ ගිණුමකත් අතර වෙනස අද ගොඩක් අඩු වෙලා පරතරය අඩු වෙලා. ඉතිරි කිරීමේ ගිණුමක් ආසන්න වශයෙන් ජංගම ගිණුමක් ස්වභාවයට පත් වෙලා මුදල් ආපසු ගැනීම එහෙම නැත්නම් ද්‍රවශීලතාවය කියන පැත්තේ. දැන් අර මුදල් හුවමාරු කරන්න පුළුවන් අද තියෙන ඇප්ස් හරහා ඕන විදියට බැංකු අතර නේ අර මුදල්. ඒක වෙනත් ප්‍රතිලාභ තියෙනවා. දැන් පොලියට අමතරව බැංකු වල ඉස්සර නම් ඔය එක තෑගි දුන්නා ඒවා මේවා කරා. නමුත් දැන් වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුව එක වළක්වලා තිනවා. පොලියෙන් තමයි මේක දෙන්නේ. ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරද්දී හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ. තමන්ගේ ජාතික හැඳුම්පත හෝ වෙනත් පිළිගත් හැඳුම්පතකට ගිණුම අරින්න පුළුවන්. ඉල්ලුම් තැන්පතුවටත් ඉතිරි කිරීමේ තැන්පතුවටත් දෙකටම ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න KYC know your customer. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න KYC.
අපි ඉදිරියේදී කතා කරන ඒවා ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න ඒ ෆෝර්ම පුරවලා දෙන්න ඕන. තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න. තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන ඒ ආයුධපත් ඉල්ලුම්පත් පුරවලා දෙන්න ඕන. ඒතර තමන්ගේ පදිංචිය සහතික කරන්න ඕන, තමන්ගේ ආදාය මට්ටම පිළිබඳව සඳහනක් වෙන්න ඕන. ඒ වගේ කරුණු තියෙනවා. KYC අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන. ඉතිරි කිරීමේ ගිණුමට ලැබෙන්නේ පාස් පොතක්. පාස් පොත ඉදිරිපත් කරන්න ඕන මුදල් ආපසු ගැනීමේදී. නමුත් ATM කාඩ් එක තියෙන නිසා අද මේවා ගොඩක් වෙනස් වෙලා. ඊට අපි බලමු කාලෙට දැන්පත් term deposits. sorry time deposit. එතන අනාගතයේ නිශ්චිත එකඟ වූ දිනක අයවද නිශ්චිත දිනක එකඟ වූ පොලියක් සමග තැන්පතු ආපසු ලබා ගැනීමට තමයි ටයිම් ඩිපොසිට් එකක් තියෙන්නේ. එහෙනම් තැන්පතු සඳහා එකඟ වූ පොලියක් නිශ්චිත පොලියක් නිශ්චිත දිනකට ගෙවනවා. දැන් ඉතිරි කිරීමේදී නිශ්චිත පොලියක් තමයි. හැබැයි වරින් වර පොලිය වෙනස් වෙන ආකාරය අනුව පොලිය අනුපාත වෙනස් වෙනවා. ඉතිරි කිරීමේ ගිණුම අරිනකොට 100%යි නම් පොලිය මාස දෙකකට පස්සේ ඒක 104 වුණොත් එහෙම ඒක 104ට අඩු කරනවා. දැන් නිශ්චිත පොලියක් නැහැ. ඒ ගිණුම අදාළ ප්‍රවර්තන පොලිය. නැත්නම් ඒ කාලේදී තියෙන පොලිය තමයි ඉතිරි කිරීමේ ගිණුමට ගෙවන්නේ. එහෙම නෙමෙයි ඉල්ලුම් ටයිම් ඩිපොසිට් එකකට එකඟ වූ පොලිය ඒ එකඟ වූ කාලයට ගෙවනවා. අපි හිතමු දැන් අද FD එකක් පටන් ගන්නවා 6යි කියලා අවුරුදු දෙකකට. මොව අවුරුද්දකට. තව මාසයකට පස්සේ මේක 5%ට අඩු වෙනවා. ඒතර මට 5% වෙන්නේ නැහැ. මට බැංකුව එකඟ වෙලා තියෙනවා අවුරුද්දකට 6% ගෙවන කියලා. ඒතර ඒ 6% අවුරුද්ද පුරාම නැත්නම් අවුරුද්ද තුල මට ගෙවනවා. ඒතර එකඟ වූ පොලිය නිශ්චිත දිනකට එකඟ වූ පොලිය ගෙවනවා. පැහැදිලිනේ? තැන්පතු වල ආරක්ෂාව තියෙනවා. අර්ධ ද්‍රවශීලතාවය. මොකද මේකෙන් හිතෙන වෙලාවට සල්ලි ගන්න බෑ. මේකෙන් හිතෙන වෙලාවට සල්ලි ගන්න බෑ. අපිට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ කල් පිරෙන දිනයට පමණයි. කල් පිරෙන දිනයට පමණයි සල්ලි ගන්න පුළුවන්. එහෙනම් මොකද අර්ධ ද්‍රවශීලතාව කියන්නේ? pseudo liquidity අර්ධ ද්‍රවශීලතාවය. මේ සර්ටිෆිකේට් එක දැන් අපිට සර්ටිෆිකේට් එකක් තමයි මේකට දෙන්නේ සහතිකයක් කොලයක්. මේ කොලය බැංකුවට තියලා අපිට පුළුවන් මේකෙන් ණය මුදලක් ගන්න ශේෂයෙන් 90ක් දක්වා. අපි ලක්ෂයක එකක් තියෙනවා නම් 90000 ණය ගන්න පුළුවන් මේක ඇපේට තියලා. ඒක නිසා තමයි ඒකට අර්ධ ද්‍රවශීලතාවයක් තියෙන්නේ. නමුත් මේ බැලන්ස් එක ගන්න බෑ අපිට ගිණුම කල්පිරනකම්. ඉතිරි කිරීමේ ගිණුමත් ඉල්ලුම් තැන්පතුවත් ද්‍රවශීලයි. මේ දෙකෙන් ඉල්ලුම් තැන්පතුව ඉතිරි කිරීමේ එකට වඩා ද්‍රවශීලයි. ඊළඟ ණය ගනුදෙනුකරුවන් ඉන්නවා. අර මං අර ඉස්සලා කියු මේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකේ මේකේ මේ බරෝ පැත්තේ ඉන්නවා. ණය ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන්ගේ විවිධ මුල්‍ය අවශ්‍යතා සඳහා මුල්‍ය ආයතන විවිධ ණය පහසුකම් ඉදිරිපත් කරනවා. එතකොට මේ සඳහා මුල්‍ය ආයතන තම ගනුදෙනුකරුවන්ගේ තැන්පත් භාවය තමයි ඉස්සලා කියු වගේ අතර පොලිය අනුපාත අතර පරතරය. එතකොට තැන්පතු සඳහා පොලියක් ගෙවනවා අර බැංකර්ස් ඉක්වේෂන් එක අනුව ණය සඳහා පොලියක් අය කරනවා. එතකොට මේ දෙකේ වෙනස ණය සඳහා අය කරන පොලිය වැඩි තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා. එතකොට මේ දෙකේ වෙනස තමයි බැංකුව ලාභයක් උපයන්නේ තමන්ගේ අනිකුත් පිරිවැයත් ආවරණය කරගෙන.
ගණදෙනුකරුවන්ට ලබා දෙන ණය පහසුකම් කාලය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාර පරිමාව වගේ සාධක මත ඒ වගේම රජයේ ආර්ථික කටයුතු මෙවන ආකාරයට විවිධ ශේෂ්ත්‍රවලට ප්‍රමුඛතාවය ලැබෙන පරිද්වාර සංචාරක කර්මාන්තයනේ මේ ණය මුදල් නිර්මාණය කරනවා මුල්‍ය ආයතන. ගණදෙනුකරුවන් ණය ලබා ගැනීමේදී මුල්‍ය ආයතන විසින් තම අවදානම අවම කර ගැනීම සඳහා. දැන් ණයලා ගන්නකොට ණය කියන්නේ මේ තැන්පත් කරවන්ගේ තැන්පත් ණය විදියට ලබා දෙනවා ණයකරුවන්ට, ගණදෙනුකරුවන්ට. ඒ ණය මුදල ලබාගත්තු ණය මුදල ආපසු ගෙවයිද නැද්ද කියන එක පිළිබඳව බැංකුකරුට තියෙනවා ලොකු අවිශ්වාසයක්. මොකද හේතුව මේ ණය මුදල ආපසු ගෙව්වේ නැත්නම් බැංකුකරුට බැරි වෙනවා තැන්පත්කරුට ඒ තැන්පතුව ආපසු ගෙවන්න. ලින්ක් එකක්. ඒ නිසා මුල්‍ය ආයතන හැමතිස්සෙම ණය අවදානම කියන සාධකය ණය මුදල ආපසු නොගැවීම නිසා ඇති වුණ අවදානම අවම කරගන්න ගොඩාක් දේවල් කරනවා. ගණදෙනුකරුවෝ අපේක්ෂා කරන්නේ පහසු කොන්දේසි ඉක්මනට පහසුවෙන් ලබා ගන්න ණය ලබා ගන්න. ණය සඳහා පොලිය සහ වෙනත් ගාස්තු ගණදෙනුකරුගේ පිරිවැයක්. එබැවින් ඔවුන් නිර්තන ව්‍යාපාරයේ ලාභ දීරුව සඳහා එය ප්‍රමාණාත්මක ලෙස බලපායි. ඉතින් ගණදෙනුකරුට ණය පොලිය කියන්නේ පිරිවැය. බැංකුවට ආදායමක් වුණාට. ඒතර ඒගොල්ලෝ නිරත වෙලා ඉන්න ව්‍යාපාරය අනුව ඒවයි තියෙන ලාභ ප්‍රතිශත අනුව හරිද? මේ ගණදෙනුකරු බලනවා කොහොමද Tamanට පහසුවෙන් අඩු පොලියකට ණය ලබා ගන්න පුළුවන් නේද? මොකද ඒක හේතුව ඒක ව්‍යාපාරයේ ලාභයට ප්‍රමාණාත්මකව quantitatively ප්‍රමාණාත්මකව බලපානවා. වර්තමාන පරිසරය තුළ ව්‍යාපාරවල ලාභ තීරුවත් හිමින් අඩු වෙලා යන නිසා මුල්‍ය ගණනකරුවන් ණය ලබා ගැනීමේදී අඩු පොලි ණය තමයි අපේක්ෂා කරන්නේ. ඒතර රටක ආයෝජන රටක ආර්ථික කටයුතු හොඳින් සිද්ධ වෙන්න නම් මේ ව්‍යාපාර හොඳින් පවතින්න ඕන. මොකද නිෂ්පාදන ආයතන, සේවා සපයන ආයතන, ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන තමයි කෘෂි කාර්මික සහ ඉන්දිකිරීම. වෙළඳාමත් ඕකට අදාළ වෙනවා. ඒ සාධක තුන හොඳින් ක්‍රියාත්මක කළා ආර්ථික සංවර්ධනයක් වෙන්න නම් මේගොල්ලන්ට අඩු පොලියට ණය අවශ්‍යයි. දැන් මේ කාලේ ඔයගොල්ලෝ දන්නවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් තුලින් තමයි ආර්ථික සංවර්ධනය අපේක්ෂා කරන්නේ. මොකද ඒගොල්ලෝ ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගොඩාක් ප්‍රමාණයක් සංවර්ධනය වෙනකොට ඊට අදාළව ගොඩක් දෙනට රැකියාවල් හම්බ වෙනවා, විවිධ ආර්ථික කටයුතු සිද්ධ වෙනවා රට ඇතුලේ. ඒ ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය දෙනවා. මොකද ඒගොල්ලන්ගේ තුලින් අපිට පුළුවන් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් හඳුනා ගන්න සහ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් ආර්ථිකයට හඳුන්වා දෙන්න. ඔවුන් දක්ෂ නම් ඔවුන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙයි. අනිවාර්යයෙන්ම රට තුල භාණ්ඩ හා සේවා ලැබෙ විතරක් නෙමෙයි අපේක්ෂා කරන්නේ මේ වෙනකොට රටේ තියෙන විදේශ විනිමය අර්බුදයත් එක්කලා අපනයනය සඳහා නේ අපනයන වෙළඳාම වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට රටට අපනයනය තුලින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. රට තුලට ලැබෙනවා නම් ඒක රටේ ආර්ථික වර්ධනයට හේතු වෙනවා. රටක ආර්ථිකය තුළ ආයෝජන ඉහළ යාම පිණිස මෙසේ පහසු කොන්දේසි මත අඩු පොලි ණය පහසුකම් ලබා ගැනීම ගණනකරුට හෝ ආයෝජකයන්ට හැකියවීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි රජයන් විවිධ බදු සහන විවිධ සහනයන් මේ ආර්ථික කටයුතු මෙහෙයවන ව්‍යාපාර ආයතන වලට දෙන්නේ. ඊළඟට ඉන්න ආයෝජකයන් කියලා වර්ගයක්. දැන් මේ ගත්තොත් එහෙම ආයෝජකය කියන්නේ තමන්ගේ මුදල් මගින් මුදල් හොයන අය. ඒගොල්ලෝ හැමතිස්සෙම මුල්‍ය වෙළඳපොළ තුල තියෙන විවිධ මුල්‍ය උපකරණවල ආයෝජනය කර ඒ හරහා ලාභයක් හොයනවා. දැන් තැන්පතුකරුවෙක් සාමාන්‍ය තැන්පතුකරුවෙක් තමන්ගේ ඉතිරි කිරීම කරන්නේ ගොඩක් වෙලාවට හදිසි අවස්ථාවකදී හදිසි ලෙඩකදී එමත වෙනත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න. නමුත් මේ ආයෝජකයන් කියන අය ආයෝජනය කරන්නේ ඒ තුලින් යම්
ආදායමක් ජනිත කරන්න. ඔවුන් සාමාන්‍ය මුල්ල ගණනකට වඩා ඉහළ අවදානම්. එතකොට ඒගොල්ලෝ ඉහළ අවදානමකුත් කරනවා. හරි? ඉහළ අවදානමක් කරගෙන ඉහළ මුල්ල ප්‍රතිලාභයක් ගන්නවා. ඒගොල්ලෝ ඉතාම ඉහළ මට්ටමක මුල්ල සාක්ෂරතාවයක් අර සමක්ෂේපන ස්පෙකියුලේෂන් ඉතින් හැකියාව තියෙනවා. ඒගොල්ලෝ බල මුල්ල වෙළඳපොළ තුල හැසිරීම බල විවිධ මුල්ල නිමැවුම් වල ආයෝජනය කර ප්‍රතිලාභ හොයනවා. මේ ග්‍රාෆ් එක ඔයගොල්ලෝ දකිනවා. දැන් ගත්තොත් එහෙම අපි මේ ග්‍රාෆ් එක අවදානමට එරෙහි ප්‍රතිලාභ තමයි ග්‍රාෆ් එකට දාලා තියෙන්නේ. ඒතර ඒකේ මේ වගේ රේඛාවක් තමයි තියෙන්නේ. මෙතන බිඳුවයි නේ අවදානම බිඳුවයි. ඒතර අවදානම බිඳුව වෙච්ච මුල්ල නිමවුම් වර්ගයක් තියෙනවා. මොනවද ඒ? රජයේ සුරකුම්පත්. එතකොට T bill T1 ශ්‍රී ලංකා රජය විසින් තමන්ට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට නිකුත් කරන ප්‍රධාන මුල්‍ය උපකරණ වර්ග දෙකක් තමයි භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. ඒතර මේවායේ අවදානම බිඳුවයි කියලා තමයි කියන්නේ හේතුව රජය බිඳ ශ්‍රී ලංකා රජය බිඳ වැටීමේ සම්භාවිතාවක් නැහැ. එතනින් එහාට ප්‍රතිලාභ දැන් මෙතන යම්කිසි රේට් එකක් තියෙනවා. එතනින් එහාට අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභ වැඩියෙන් අපේක්ෂා කරනවා. දැන් මේ හරියේ තියෙනවා වාණිජ බැංකු තැන්පත්. ඒකට වාණිජ බැංකු තැන්පත් වාණිජ බැංකු වඩා සුරක්ෂිත නිසා ඒගොල්ලෝ අඩුපොලියක් ගෙවන්නේ. මේ හරියේ තියෙන්න පුළුවන් මුල්‍ය සමාගම් වල තැන්පත් නේ. මුල්‍ය සමාගම් තැන්පත්. මුල්‍ය සමාගම් වල අවදානම සාපේක්ෂව වැඩි කියලා අපේක්ෂා කරන හින්දා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ගණනකරු අපේක්ෂා කරනවා වැඩිපුර පොලියක්. ණය කර ඊළඟට කොටස් ණය කර වලට වඩා ඩිබෙන්චර්ස් වලට වඩා කොටස් අවදානම් හේතුව ණය කරට නිශ්චිත පොලියක් තියෙනවා. ඒ පොලිය ලැබෙනවා. කොටස් වල මිල ඉහළ පහළ යාම මත ඒක අවදානම්. ඒ නිසා අනිවාර්යයෙන්ම වැඩිපුර අපේක්ෂා කරනවා මේ ප්‍රතිලාභයක් රිටර්න් එක. ඊළඟ අපි ගත්තොත් තව වර්ගයක් තියෙනවා ව්‍යුත්පන්න කියලා. මේක ඊටාම ඉහළම අවදානමක් තියෙන එකක්. ඒතකොට ඊට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. ඒතර ආයෝජකයෝ මෙන්න මේ අවදානම මත පදනම් වෙලා ඒගොල්ලෝ ඒක දිහා හොඳින් බල ප්‍රතිලාභ වැඩිපුර ලබා ගන්න ආකාරයට මේ මුල්‍ය මම මේ සරල එකක් ගත්තේ මේකට ගොඩක් තියෙනවා. ගත්තොත් මේ මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කරනවා. ඒත් ගොඩක් අපේ රීටේල් කස්ටමර්ස්ලා මේ වාණිජ බැංකු වල තැන්පත් සමහර අය මුල්‍ය සමාගම් වල තැන්පත් කියලා ඕකේ තමයි ඉන්නේ. ගොඩක් වැඩි හරියක්. යම් ප්‍රමාණයක් ඉන්නවා අනිකුත් මුල්‍ය වෙළඳපොළවල් වල ආයෝජනය කර තමන්ගේ ලාභය වැඩි කරගන්න උත්සාහ කරන අය.
ආයෝජනය කරන මුල්ල උපකරණවල ස්වභාවයන ප්‍රධාන වෙළඳපොළ කොටස් මේක ඒ කියන්නේ මනි මාකට් ප්‍රොඩක්ට්ස් වෙන මුදල් නිමැවුම් වෙළඳපොළ අවුරුද්දට වඩා අඩු කල්පිරීමේ කාලයක් තමයි ඒකට තියෙන්නේ. අපි ඉස්සරහදී ඒක සාකච්ඡා කරනවා. ඉතින් දැන්ට ගැටලුවක් ඇති කරගන්න එපා. මම මේ සරලව ගන්නේ අවුරුද්දට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත මුල්ල නිමැවුම් මුදල් වෙළඳපොළ නිමැවුම් විදිහට අපි ගන්නවා. උදාහරණ භාණ්ඩාගාර බිල්පත් ඊළඟට වාණිජ පත්‍ර කොමර්ෂල් පේපර්ස් ඒ වගේ ඒවා මුදල් වෙළඳපොළ නිමැවුම් අනිත් ඒවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන නිමැවුම් ඕවිට අපි ප්‍රාග්ධන වෙළඳපොළ විදිහට හඳුන්වනවා කැපිටල් මාකට් සහ ව්‍යුත්පන්නත් තියෙන වෙළඳ වෙනම වෙළඳපොළක තියෙන්න පුළුවන් ඒවා සංකීර්ණ බව වැඩි ඩෙරිවටිව් මාකට් කියලා අපිට වෙනම ගන්න පුළුවන්. ඊළඟට ඉන්නවා වෙනත් සේවා ලබා ගන්න ගනුදෙනුකරුවෝ මේ ගනුදෙනුකරුවෝ බැංකු වලින් සේවාවන් ලබාගෙන ඒ සඳහා ගාස්තුවක් ගෙවනවා. මේ තියෙන්නේ ඒ ලබා ගන්නා සේවාවන්. ගිණුම් අතර මුදල් හුවමාරුව, ණයවර ලිපි නිකුත් කිරීම හා ඒ වගේ දේවල් ඊළඟට ලොකර්ස්, සුරක්ෂිතාගාර, ෆයිනෑන්ෂල් කන්සල්ටන්සි, බිල්පත් ගෙවන ඒවා, ඔය යුටිලිටි බිල්ස් නේ, රක්ෂණ සේවා, ඔය වගේ දේවල්. ඒ හරහා ඒගොල්ලෝ සේවාවක් ලබා ගන්නවා බැංකු සහ මුල්‍ය ආයතන මේවා ලබා දීලා ගාස්තුවක් අය කරනවා. ඒතර මේ මුල්‍ය ගනුදෙනුකරුවන් වර්ග ටික තමයි අපිට මූලිකවම ඉන්නේ. සහ අපි ඊළඟට බලමු මේ මුල්‍ය ගනුදෙනුකරුවන් වෙත බැංකු සහ මුල්‍ය වෙළඳපොළ ඉදිරිපත් කළ තියෙන නිමැවුම් මොනවද කියලා ලබන සතියේ. හරි. සියලු දෙනාට මේක පැහැදිලි වුණාද? අපි අදට මෙතනින් පාඩම නවත්වමු. Okay, thank you very much. අපහැදිලි තැනක් මොකක්වත් නැහැනේ. එහෙම තිබුණොත් මැසේජ් එකක් දාලා තියන්න. අපි අන්තිමට කතා කරේ මේ ටික. Okay, right. Thank you very much.